සිස්තරයක රාක්ෂණික වක්‍ර රමුටා නේද මේ කන්නේ හරි සාමාන්‍යයෙන් ට්‍රාන්සිස්ටරයක ලාක්ෂණික වක්‍ර හරි අපිට අපේ සිලබස් එක තුල තුනක් ඉගෙන ගන්න තියෙනවා හරි සිලබස් එක තුල ලාක්ෂණික වක්‍ර තුනක් ඉගෙන ගන්න තියෙනවා එතකොට මේ ලාක්ෂණික වක්‍රයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ට්‍රාන්සිස්ටරයක් ගත්තට පස්සේ සැපයුම් විභවයක් දෙනෝනේ ප්‍රධාන පරිපථයක් තියෙනවා ඊට පස්සේ එකකින් එහා පැත්තට ප්‍රතිදාන පරිපථයක් තියෙනවා හරි එතකොට මේ ප්‍රධාන ප්‍රතිදාන විදියට බෙදුවන් පස්සේ මම ට්‍රාන්සිස්ටරයක් යොදපු ওই ලාක්ෂණික වක්‍රම ඔයාලට කියලා දෙන්න ඕන විදියට හදපු පරිපථයක් අදිනවා හරි ට්‍රාන්සිස්ටරයක් ගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ ඔහොම හරි මේක PNP ට්‍රාන්සිස්ටරයක්ද NPN ට්‍රාන්සිස්ටරයක්ද PNP ද NPN ද NPN ඒ කියන්නේ පිටට තමයි මේක තියෙන්නේ හරි ඊට පස්සේ මෙන්න මේක තියෙනවා B මේක C මේක E කියලා කියනවා ඒ කියන්නේ පාදම සංග්‍රාහකය විමෝචකය හරි බේස් එක කලෙක්ටරය එමීටරය හරි කොහොම තියෙනවා දැන් මේකට තමයි අපි සැපයුමක් සම්බන්ධ කරන්න ඕන හරි එතකොට මම මෙන්න මෙතන C කියන එකට අපි ඒ කියන්නේ අගය වෙනස් කරන්න පුළුවන් හරි අගය වෙනස් කරන්න පුළුවන් ප්‍රතිරෝධයක් සම්බන්ධ කරනවා සැපයුමට මෙන්න මෙහෙම ඔහොම තියෙනවා ඒ කියන්නේ වෙරියබල් එකක් හරි ඔහොම දාලා මම මෙතනින් සැපයුමට ඔහොම ওই විදිහේ ඔහොම එකක් සම්බන්ධ කරනවා මේ පැත්තට මේක ඔහොම මෙතෙන්ට සම්බන්ධ කරනවා දැන් මෙතනින් මේ මෙතනින් හරහා මේ පැත්තට යන ධාරාව වෙනස් කරන්න පුළුවන් හරි ඊට පස්සේ ඔහොම වෙනස් කරන්න පුළුවන් ඊට පස්සේ මෙතෙන්ටත් මම දානවා මෙන්න මෙහෙම ප්‍රතිරෝධයක් දාලා මේක ඔහොම සම්බන්ධ කරලා මෙතනින් ලයින් එක ඔතෙන්ට දෙනවා හරි ඒතර මේ පැත්ත මේක ඔහොම මේක E කියලා නම් කරනවා E කියලා එතකොට මේක කෙලින්ම ගිහිල්ලා මම මෙතන ඍණ වලට සම්බන්ධ කරා හරි ඔක තමයි අපේ පරිපථය හරි මේකෙන් වෙනස් කරලා IB ධාරාවක් දෙන්න පුළුවන් මෙතනින් කියන්නේ මෙහෙන් ධන විදුලිය ඇවිල්ලා කෙලින්ම මේ ප්‍රතිරෝධය හරහා මෙහෙම සම්පූර්ණ වෙනවනේ කියන්නේ මේ ධන විදුලිය මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මේක හරහා සම්පූර්ණ වෙනවා එතකොට මෙන්න මේ විචල්්‍ය ප්‍රතිරෝධය මගින් හොඳට අහගන්න විචල්්‍ය ප්‍රතිරෝධය මගින් ධාරාව වෙනස් කළා මෙන්න මේ පාදමට දෙන්න පුළුවන් හරි ඒ පාදමෙන් පිට වෙන ධාරාව මේ හරහා පිට වෙලා යනවා මේ C පැත්තෙන් සහ E පැත්තෙන් හරි එතකොට මම මෙහෙම කියනවා දැන් හොඳට බලා ගන්න දැන් මෙතනින් මෙන්න මේ හරි මෙන්න මේ පාදමට අපි ධාරාවක් දෙනවා නම් හරි ඒ පාදම් ධාරාවට අපි කියනවා IB කියලා පාදම් ධාරාවට කියනවා IB කියලා හරි පාදමට ධාරාවක් දෙන නිසා ඒ පාදම් ධාරාවට කියනවා IB කියලා එතකොට මෙන්න මේකයි හරි මෙතන සංදියක් නේ තියෙන්නේ අර B එකයි E එකයි අතර සංදියක් නේ මෙන්න මේ දෙක අතර වෝල්ටීයතාවය මම මෙන්න මෙහෙම අතර කියලා මේ දෙක අතර වෝල්ටීයතාවය VBE හරි VBE ඔන්න ඔය දෙක අතර වෝල්ටීයතාවය VBE ඒ කියන්නේ BE කියලා කියන්නේ බේස් එක නැත්තම් පාදම ඊට පස්සේ විමෝචක වෝල්ටීයතාවය පාදම් විමෝචක වෝල්ටීයතාවය හරි පාදම් විමෝචක වෝල්ටීයතාවය VBE කියලා කියනවා හරි ඒක අවුලක් නැහැ එතකොට මෙන්න මෙතනින් පිට වෙනවා මේ තමයි C කියලා කියන්නේ සංග්‍රාහක ධාරාවනේ මෙතනින් පිට වෙනවනේ C කියන සංග්‍රාහක ධාරාවට මම මෙතනින්ට දානවා IC කියලා C කියන සංග්‍රාහක ධාරාව. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට C කියන ධාරාවක් පිට වෙනවා. එතකොට මෙන්න මේ දෙක අතර හරි මේ දෙක අතර ගත්තට පස්සේ අපිට මේ දෙක අතර හොයන්න පුළුවන් C එකයි E එකයි අතරනේ. මේ C සංදියයි E සංදියයි අතරනේ. ඒ අතර වෝල්ටීයතාවය CE. වෝල්ටීයතාවය CE. ඔන්න ඕක කොහොම නම් කරා. හරි? කොහොම නම් කරා. එතකොට මේක VCE මේක IC මේක VBE මේක IB. මේ ටික තේරුණාද මේ කිව්ව කොටස? ටක් ගාලා කියන්න. ඉක්මනට
හරිනේ එතන මෙතන ප්‍රතිරෝධයක් දානවා V2 කියලා VR2 කියලා මෙතන ප්‍රතිරෝධයක් දානවා VR1 කියලා හරිනේ හරිනේ තේරුණානේ ආපහු චුට්ටක් ඕනද අප්පා මෙන්න මේ ට්‍රාන්සිස්ටරයක් තියෙනවා ආයෙ කියන්න දෙන්න හරි මේ ට්‍රාන්සිස්ටරයක් තියෙනවා හරි බලාගන්න ට්‍රාන්සිස්ටරයක් තියෙනවා ඒ ට්‍රාන්සිස්ටරයට සමස්ත පද්ධතියක් සම්බන්ධ කරලා තියෙනවා. හරි? ට්‍රාන්සිස්ටරයේ අග්‍ර තුනක් තියෙනවා C1යි E1යි B1යි. ඒක කියන්නේ කලෙක්ටරය, එමීටරය, බේස් එක. සිංහලෙන් කිව්වොත් සංග්‍රාහකය, විමෝචකය, පාදම. ඔය අග්‍ර තුන තමයි තියෙන්නේ. හරි? එතකොට මේ අග්‍රේ ට්‍රාන්සිස්ටරේ ගත්තට පස්සේ E තලයේ පිටට තියෙනවා නම් ඒක NPN එකක් වෙනවා. E තලයේ පිටට තියෙනවා නම් මෙහෙම. E තලයේ ඇතුළට තියෙනවා නම් PNP එකක් වෙනවා. හරි? ඒතර තමයි ට්‍රාන්සිස්ටරේ අඳුරගන්නේ. ඊළඟට මේ හරහා මෙහෙම ධාරාවක් ගිහිල්ලා මෙන්න මේ VR2 කියන ප්‍රතිරෝධයට සම්බන්ධ වෙනවා. මේ VR2 කියන ප්‍රතිරෝධය මෙන්න මේ වගේ සංකේතයක් තිබුණොත් මේ ප්‍රතිරෝධී අගය කරකවල වෙනස් කරන්න පුළුවන්. හරි? කරකවල වෙනස් කරන්න පුළුවන් මේ ප්‍රතිරෝධය. ඒ කියන්නේ විචල්්‍ය ප්‍රතිරෝධයක් තමයි මේ තියෙන්නේ. හරි? IC කියන එක මෙතෙන්ට ඇවිල්ලා මේ හරහා ගමන් කරනවා. දැන් මම මෙතන දාලා තියෙන්නේ මෙන්න මේ E කියන එකෙන් මේ E කියන බැටරියෙන් සමස්ත පද්ධතියටම කරන්ට් එක දීලා තියෙනවා. හරි? E කියන බැටරියේ මේ ධනාග්‍රය. E කියන බැටරියේ ධනාග්‍රය මේක ඍණාග්‍රය. බලන්න ධනාග්‍රය ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා මෙන්න මේ විචල්්‍ය ප්‍රතිරෝධකයේ හරහා ඇවිල්ලා මේක සම්පූර්ණ වෙනව නේද? ඒක හරි. ඒ කියන්නේ අපිට මෙතන ප්‍රදානය කරන්න පුළුවන් අරකෙන්ම. ප්‍රතිදානය වෙනවා මේකෙම. හරි? ඊට පස්සේ මෙතන දාලා තියෙනවා VR1 කියලා. ඒ කියන්නේ කරකවල වෙනස් කරන්න පුළුවන් ප්‍රතිරෝධයක්. මෙන්න මෙතනින් මෙන්න මේ පාදමට නැත්තම් බේස් එකට ධාරාවක් යනවා නම් මම ඒක කියනවා IB කියලා. බේස් එක හරහානේ යන්නේ. ඒක IB කියලා කියනවා. දැන් මෙතන BE සංදියකුත් තියෙනවා. මෙතන CE සංදියකුත් තියෙනවා. මෙතන BE සංදියකුත් තියෙනවා. මම කිව්වා ට්‍රාන්සිස්ටරයක් හැදෙන්නේ මෙන්න මේ වගේ දැන් මේක PNP එකක්නේ NPN එකක්නේ නේ NPN එකක්නේ. එතකොට මේකක් හැදෙන්නේ N වර්ගයේ අර්ධසන්නායකයකුයි P වර්ගයේ අර්ධසන්නායකයකුයි එකතු වෙලා නේ. එතකොට මේ අවස්ථාව ගත්තට පස්සේ මෙතන NPN එකක්නේ N වර්ගය P වර්ගය E වර්ගය එකතු වෙලා. එතකොට මේක මම බේස් එක විදිහට ගත්තා. ඊළඟට මේක C මේ එමීටරේ විදිහට ගත්තා. මේක C එක විදිහට ගත්තාන් පස්සේ හරි මේ අතර වෝල්ටීයතාවය VBE කියලා කියන්නේ මෙන්න මේ සංදිය. ඒ කියන්නේ මෙන්න මේ දෙක අතර වෝල්ටීයතාවය නේද? මේ දෙක අතර වෝල්ටීයතාවය තමයි මෙතෙන් කියන්නේ. මේ තියෙන VBE කියන එක. ඊළඟට මෙතන තියෙනවා VCE කියලා කියන්නේ මෙන්න මේ VC1යි මෙන්න මේ දෙක අතර වෝල්ටීයතාවය. මේ සංදියයි වෝල්ටීයතාවය. මේක එච්චර හිතන්න එපා. මේක හිතන්න එපා. මේ සංදියයි ඒ කියන්නේ මේ හරහා යනවා නම් මේ සංදියයි අතර වෝල්ටීයතාවය තමයි VCE කියලා කියන්නේ. හරි? මෙතනින් පිට වෙනවා ධාරාවක්. ඒ කියන්නේ ඒක සංග්‍රාහක හරහා ධාරාව පිට වෙන්නේ. සංග්‍රාහකයේ හරහා ධාරාව පිට වෙනවා නම් ඒකට කියනවා IC කියලා. දැන් ඔයාලා මම මේ කියලා දෙනකොට මාත් එක්කම කියන්න. මොමුණන්න මේක. මෙතනින් පිට වෙනවා නම් ඒක IC. එතකොට තමයි පුළුවන් වෙන්නේ. හරි? දැන් තේරුණාද මේක? ටග්ගල කියන්නේ දැන් තේරුණාද? තේරුණ නැති කට්ටිය ආයෙ පොඩ්ඩක් කියන්න කිව්වත් තියෙනවා. හරි බලාගන්න. දැන් අපිට ඔය ලාක්ෂණික වක්‍ර කියලා කියන්නේ වක්‍ර තුනක් තියෙනවා. හරි? ලාක්ෂණික වක්‍ර තුනක් තියෙනවා. එකක් තමයි ප්‍රධාන ලාක්ෂණිකය. හරි? ප්‍රධාන ලාක්ෂණිකය කියන්නේ මම මේක එකින් එක කියලා දෙනවා. මෙන්න මේ ට්‍රාන්සිස්ටරේට මෙන්න මේ VBE කියලා මෙන්න මෙතනින් තමයි ප්‍රධානය. හරි? ප්‍රධාන පරිපතය. මෙතනින් තමයි ප්‍රදානය කරන්නේ. මෙන්න මෙතනින් පිට වෙනවා ප්‍රතිදාන පරිපතය. හරි? මේක ප්‍රධාන පරිපතය. මෙතනින් පිට වෙන එක ප්‍රතිදාන පරිපතය. හරි? ලාක්ෂණික වක්‍ර තුනක් තියෙනවා. එකක් තමයි ප්‍රධාන ලාක්ෂණිකය. හරි? ප්‍රධාන ලාක්ෂණිකය. අනිත් එක තමයි ප්‍රතිදාන ලාක්ෂණිකය. අනිත් එක සංක්‍රමණ ලාක්ෂණිකය. හරි? ඔන්න ඔය ලාක්ෂණික වර්ග තුන තමයි අපි කතා කරන්නේ. චුට්ටක් ලියාගන්න මෙහෙම.
ට්‍රාන්සිස්ටරයක ලියාගන්න මෙහෙම ට්‍රාන්සිස්ටරයක අග්‍රහරහා පවතින ට්‍රාන්සිස්ටරයක අග්‍රහරහා පවතින විභව අන්තරය හා ට්‍රාන්සිස්ටරයක අග්‍රහරහා පවතින විභව අන්තරය හා අග්‍රහරහා යන ධාරාව අග්‍රයට ඇති ප්‍රස්ථාරය හෙට බිම්බැනුම් පන්ති තියෙනවා අග්‍රයට ඇති ප්‍රස්ථාරය ට්‍රාන්සිස්ටරයේ අග්‍රයට ඇති ප්‍රස්ථාරය ට්‍රාන්සිස්ටරයේ ලාක්ෂණික වක්‍රය ලෙස හඳුන්වයි. සර් අන්තිම චුට්ට පොඩ්ඩක් අහපන් කියනවා. යන ධාරාව අග්‍රයට ඇති ප්‍රස්ථාරයේ ට්‍රාන්සිස්ටර් ලාක්ෂණික වක්‍රය ලෙස හඳුන්වයි. ඒකටම ලියා ගන්න. මෙම ට්‍රාන්සිස්ටර් ලාක්ෂණික වක්‍ර ලෙස එකයට එක ලියන්න. පළවෙනි එක ප්‍රධාන ලාක්ෂණික වක්‍රය. නෝට් එක ලියන්න ඕන කවුරුත්. ප්‍රධාන ලාක්ෂණික වක්‍රය හෙට බිම්මැනුම තියෙනවා. එකමාරක් තියෙනවා හෙට. කවුරුත් සම්බන්ධ වෙන්න බිම්මැනුමට. දෙවනි දවසේ බිම්මැනුමේ හෙට බිම්මැනුම උපකරණ ටික කියනවා. ලියන්න එක ප්‍රධාන ලාක්ෂණික වක්‍රය දෙවනි එක ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය තුන්වෙනි එක සංක්‍රමණ හෙවත් පරිවර්තීය ලාක්ෂණික වක්‍රය. ගලෙන් වැටුණු කුමාරය බලන්නේ නැද්ද අද? රේටි හදලා ගියා පොඩ්ඩක්. සංක්‍රමණ හෙවත් පරිවර්තීය ලාක්ෂණික වක්‍රය. සර් ඊයේ ඉන්නත් බැරි වුණා බිම්මැනුම් නෝට් එක ගන්න පුළුවන්ද? මම ගෲප් එකට දාලා ඇති බිම්මැනුම් නෝට් එක. එහෙම ලියලා සර් මේ බිම්මැනුම රෙකෝඩ් එකක් සර්ට දාලා ඒක Zoom එකෙන් ප්ලේ වෙන්න දාන්න බැරිද රෑට? එතකොට ක්ලාස් එන්නේ නැහැ ළමයි. රෑට එනවා කියන්නේ රෑට රෙකෝඩ් එක රෑට බලන්න. ලයිව් තමයි හොඳ බං. ඔන්ලයින් එකේ මේකේ රෙකෝඩින් උනම් පස්සේ තිබා මේ දැන් එදා කරන එක එදාම රෑට දාන්න. අනේ සර් රෙකෝඩින් එක ඕන. රෙකෝඩින් එක ඕනද? අනිත් අයට බිම්මැනුම රෙකෝඩින් එක ඕනද? මොකද දන්නවද සර් මට ක්ලාස් එක ඉවරෙන්නේ 3ට. මම එතකොට මේ ඒ ක්ලාසෙන් බැක් කරලා තමයි ලැප් එකට දෙන්නේ. හදිසියෙ ලයිට් ගියොත් අඩු හරි. දැන් ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ
රෙකෝඩින් එක දෙනවනේ ආසර් රෙකෝඩින් එක දෙනවා. දැන් අද ක්ලාස් යන කම්මැලි නිදිමත නේ. මම පොළ නිදා ගන්නවා රෙකෝඩින් එක අහනවා කියලා හිතාගෙන නිදා ගන්නවා. දැන් රෙකෝඩින් දෙන්න තේ කිව්වම පස්සේ කොහොම හරි ක්ලාස් එකට එනවනේ. දැන් ඒකට විසඳුම මොකද්ද? ඉතින් රෙකෝඩින් එක දනංජන විතරක් ඌ රෙකෝඩින් එක බලලා හරි කොහොම හරි වැඩේ කරගන්න එපා. නොකරගත්තොත් උ කේරද? නෑ ඒක ඒ වුණාට ළමයි ගැන මම දන්නවනේ. ඒක නිසා ඒක එච්චර ප්‍රායෝගික නෑ. මෙහෙම කරන්නම්. හරි. මෙහෙම කරන්නම්. රෙකෝඩින් එක දෙන්නේ නෑ. ඔන්න කෙටියෙන්ම කිව්වා. රෙකෝඩින් එක දෙන්නේ නෑ. අවශ්‍ය අය ඉන්නවනම් එහෙම කිව්වොත් රෙකෝඩින් එක දෙනවයි කියලා දන්නවනේ. නේ? පොඩි ඉල්ලීමක් කරන්න පුළුවන් වන්නවද? රෙකෝඩින් එක දෙන්නේ නෑ. අවශ්‍ය නම් ඉල්ලීමක් කරන්න. හරි? ඒක අවශ්‍ය කෙනා අනුව අවශ්‍ය සාධකයේ මතනේ. මේ අවශ්‍යතාවය මත තමයි මම ඒක දෙන්නේ යාට. හරි? මම දෙන්නේ ඒකේ ඒ අවශ්‍යතාවය මත. අප්ලෝඩ් කරන්න පුළුවන්. ඇවුනේ? විමෝ ඇප් එකට අප්ලෝඩ් විමෝ එකෙන් අප්ලෝඩ් කරලා තියන්න පුළුවන් නේ. එතකොට ඕන එකෙන්ට ලින්ක් එක දෙන්න පුළුවන් බලන්න පාස්වර්ඩ් එකත් එක්ක. ඒක තමයි. මේ කොහොම හරි රෙකෝඩින් දෙන්නේ නැහැ. අවශ්‍ය නම් විතරක් මට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න. ඒ හේතුව සාධාරණීය වෙනවා නම් ඌට නිින්ද ගිහිල්ලා වගේ පේනවා නම් මම දෙන්නේ නැහැ. හරි? ඒ ඉල්ලන විදියෙන් මට තේරෙනවා ක්ලාස් එකට එන්න බැරුණ නිින්ද ගිහිල්ලා කියලා. හරි මේ මේක ඇඳගන්න ටක් ගාලා. මේක ඇඳගන්න. එහෙනම් මගේ සාධාරණ හේතු සලකා බලනවනේ නේ. බලමු ඉතින්. ඒක ඇඳගන්න. මයික් එක ඔෆ් කරන්න. ප්‍රයිවට් ලින්ක් දැම්මන් ඉවරයි නා. දුන්න නම් ඉවරයි. බලමු මොකක් හරි වැඩ පිළිවෙලක් දාන්න. මට කියන්න දැන් උඹලා කියන්න බෑන් ඔව් උච්චර වැඩ කරන්න මේ තනි මම කොහොමද කරන්නේ සතියට දවස් 6ක් ක්ලාස් මේක ඇඳගන්නද ඈ ඔක ඇඳගන්නද ඔව් මේක ඇඳගන්න කියලා කිව්වේ මේක ඇඳගන්න කවුරුත් සතියට දවස් 6ක් ක්ලාස් කරනවා මේ ක්ලාස් වලට සූදානම් වෙන්නත් ඕන රෙකෝඩින් දාන්නත් ඕන බලන්න නේ ඒ උද ඈ ඇවුනේ තනියෙන් නැන්දක දූ ඉන්නවනේ නැන්දක උඩ කට්ටි ඉන්නේ නෑ නැන්දක දූ කරන්නේ අර account ඒක මේ පැත්තේ විතරයි නේ ඉතින් මේ පැත්ත කරන්නේ නෑනේ නැන්දක දූ ඔය පින් අතේ වැඩ හොඳේ. ඔව් නැතුව මේක මේක කරා ටක් ගාලා අඳින්න ඉවරද ඇඳලා සර් ඉතින් පින් කරන්න කැමති නේ. ඒකයි අපි අපිම අයියා රක්කා අර සර් කියපුවක් කරේ ඉවරයි ඇඳලා නෑ මැෂින් නෙවෙයි. වීඩියෝ ඔන් කරගන්න ලියන්න ඉහත පරිපතය යොදා ගනිමින් ඉහත පරිපතය යොදා ගනිමින් පහත පරිදි ඉහත පරිපතය යොදා ගනිමින් පහත පරිදි ලාක්ෂණික වක්‍ර සලකා බලමු. හරි. හරි දැන් බලා ගන්න. හරිනේ? ලියුවනේ? හරි. මාතෘකාව ලියන්න ප්‍රධාන ලාක්ෂණික වක්‍රය. මාතෘකාව ප්‍රධාන ලාක්ෂණික වක්‍රය. දේවින්දිල එහෙම ඉන්නවද? දේවින්දි එතකොට දිල්මි ඒ පැත්තෙන් හිටියේ සෙට් එකක්. නදුනිලා බෙරළපනාතර සෙට් එක. බෙරළපනාතර ඊයේ සෙට් එකක් විතර. පුත්තලමේ ඉන්නවද යා? නෙත්මිනේ. පුත්තලමේ
net මිනේ දෙයා. ඉන්නවද එයා පොත්වල මේක? ගෑනු ළමෙක් හිටියේ. ඊට පස්සේ තව කවුද හිටියේ? අර කුණු කන්ද ගාව ඉන්නේ. ඉන්නවනේ net මිනේ. කුණු කන්ද ගාව ඉන්නේ කවුද? මීතොට මුල්ලේ. එයා ඉන්නවනේ. කුණු කන්ද ගාව කියන්නේ එතනින් එහාලු යන්න තියෙන්නේ. මීතොට මුල්ලේ ඉන්නවද? කොහොනේ? ඉන්නවනේ. ඔක්ෂිකා ඔයා ඡේදයේ අන්තිමට කියන්නකෝ. සිග්නල් ලවල්. හරි. මම නුවර. ඡේදයේ අන්තිම දෙකේ හිත පරිපතය යොදා ගනිමින් පහත ලාක්ෂණික විමසා බලමු. හරි මොකක් හරි ලියන්න. හරි බලා ගන්න. දැන් අපි ප්‍රතිදාන ලාක්ෂණිකය. හරි? ප්‍රතිදාන බලා ගන්න. මම කළු පෑනින් ලියන්න. ප්‍රතිදාන ලාක්ෂණිකය. හරි? ප්‍රතිදාන ලාක්ෂණිකය කියලා කියන්නේ හොඳට අහගන්න. හරි. ප්‍රතිදාන හරි. ප්‍රධානද ප්‍රතිදානද? ප්‍රධානනේ. ප්‍රධාන ලාක්ෂණ. මම බැලුවා ඔයාලා අවධානයෙන් ඉන්නවද කියලා. නැත්නම් මට වැරදිලා නෙවෙයි හොඳ. ඔයාලා අවධානයෙන් ඉන්නවද කියලා බැලුවද? ප්‍රධාන ලාක්ෂණිකය කියලා කියන්නේ හරි අහගන්න. ප්‍රධාන ලාක්ෂණිකය කියලා කියන්නේ මෙන්න මේ තියෙන සංග්‍රාහක විමෝචක වෝල්ටීයතාවය තියෙනව නේද? සංග්‍රාහක විමෝචක වෝල්ටීයතාවය. ඒ කියන්නේ මේ VCE කියන එක තියෙනව නේද? VCE කියන සංග්‍රාහක වෝල්ටීයතාවය මෙන්න මේක නියතව තියලා හරි ඒක එහෙම්ම ඉඳපන් කියලා කියනවා. හරි? මේයාට කියනවා උඹ ඔහොම ඉඳපන් අපි දෙන්න වෙනස් වෙන්නම්. හරි? උඹ ඔහොම ඉඳපන් අපි දෙන්න වෙනස් වෙන්නම් කියලා කියනවා. මෙයාට කියනවා උඹ ඉඳපන් ඔහොම නියතව ඉඳපන් අපි දෙන්න කියලා කියන්නේ මෙන්න මේ IB ධාරාවයි VBE නැත්තම් පාදම් සහ විමෝචක ධාරාවයි වෙනස් වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක් වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. හරි? ඔහොම පේනවනේ. හරි? මෙතන ගන්නවා IB. හරි IB කියලා කියන්නේ සාමාන්‍යයෙන් IB හරහා යන්නේ මයික්‍රෝ ඇම්පියර් වගේ චූටි ධාරාවක් IB හරහා යන්නේ. හරි? මේ අගයයි ඊට පස්සේ මේ පැත්තට ගන්නවා මං VBE. හරි? VBE ඒ කියන්නේ මිලි ඇම්පියර් වගේ ධාරාවක් VBE හරහා ගමන් කරනවා. හරි? මෙන්න මේකයි වෙනස් වෙනවා කියලා කියනවා මෙන්න මේක නියත වුණොත්. එම ලාක්ෂණයට කියනවා අපි ප්‍රතිදාන ලාක්ෂණිකය කියලා. ඕක සාමාන්‍යයෙන් වෙන්නේ මෙහෙමයි. හරි? බිඳුව අවස්ථාවේ පටන්ගෙන චුට්ටක් මෙහෙම බිඳුව අවස්ථාවේ පටන්ගෙන ඔහොම ගිහිල්ලා මං කිව්වනේ දර බැරියල් එකක් තියෙනවා කියලා. බැරියල් එක එනකන් බැරියල් එක ගාවට එනකන් කියන්නේ අර බාධාවක් තියෙනවා කියලා කියන මං කියන්නේ හායිත ප්‍රදේශයේ ලං වෙන්න පෙරනඹුරුවේදී ඒ බැරියල් එක ගාවට එනකන් ටිකක් අමාරුවෙන් ඇවිල්ලා හරි ඔහොම අමාරුවෙන් ඇවිල්ලා එකපාරටම වැඩි වෙනවා. හරි? එකපාරටම වැඩි වෙනවා. මෙන්න මේ ලාක්ෂණිකට නැත්තම් කියනවා ප්‍රතිදාන ලාක්ෂණිකය කියලා. මේ වැඩි වෙන තැනට කියනවා VB කියලා. ප්‍රධාන ලාක්ෂණික ගැන කතා කරන්නේ ප්‍රතිදාන එක නෙමෙයි. ප්‍රධාන මට මාරු වෙනවා. හරි? ප්‍රධාන එක හරි. මේ ප්‍රධාන හරි. හරි. ඊට පස්සේ ප්‍රධානකෙන් කියන්නේ මේක කෙලින්ම මෙන්න මේක නියතව තියලා මෙන්න මේකයි වෙනස් කරනවා. හරි? ප්‍රධාන ලාක්ෂණිකය තුල වෙන්නේ මේ එක අක්ෂයකට ගන්නවා IB කියලා අනිත් ප්‍රධාන ලාක්ෂණය තුල අනිත් එකට ගන්නවා VBE කියලා. හරි? මෙතන VB කියලා කියන්නේ මේක අර්ධ සන්නායක දෙකක් නේ. ඒතර ඒ අර්ධ සන්නායක දෙකට පෙරනැඹුරු කරන් පස්සේ මං කිව්වා වෝල්ටේජ් බැරිගල් එකක් තියෙනවා කියලා. අන්න ඒ බැරිගල් එක තමයි වෝල්ටේජ් බැරිගල් එක තමයි මේ තියෙන්නේ. හරි? මෙතන බිඳුවේ ඉඳන් පටන්ගෙන ප්‍රධාන ලාක්ෂණිකයේ තුල බිඳුවේ ඉඳන් පටන්ගෙන හිමීට ඇවිල්ලා VB උපරිමට ආවට පස්සේ IB තියෙනව නේද? IB ඩ්‍රොප් එක කැඩුණාට පස්සේ මේ IB ධාරාව ටික කොහොම වැඩි වෙනවා. හැබැයි මේ VB ලොකු ප්‍රමාණයකට වැඩි වෙන්නේ නැහැ. ඒකේ මේ අවස්ථාවෙම තියෙනවා. හරි? මේක තේරුණාද ප්‍රධාන ලාක්ෂණිකේ? ප්‍රධාන ලක්ෂණේ තේරුණාද? පහක් දාන්න. ටක් ගාලා පහක් දාන්න. නෑ ආයෙත් පොඩ්ඩක් කියන්න. තේරුන්නේ නැහැ? වැඩි දෙයක් නෑ. මෙන්න මේක නියතව ස්ථිර කරන්න කියලා කියන්නේ මේකයි වෙනස් වෙන එක තමයි බලන්නේ. හරි? ඒතර මේ වෙනස් වෙන එක බලන්නේ මෙතන VBE තියෙනවා මිලි ඇම්පියර් වලින් මෙතන IB තියෙනවා. එතකොට මෙතනින් ධාරාවක් දුන්නට පස්සේ මේ දෙක අතර විභවාන්තරයක් තියෙනවනේ. ඒතර ඒ විභවාන්තරයට කියනවා VBE කියලා. ඒ කියන්නේ
B1යි E1යි VBE හරි ඒ දෙක අතර විභවාන්තරයක් තියෙනවා ඒ විභවාන්තරයේ ටික ටික හෝම බිඳුවේ ඉඳලා පටන් ගන්නෙ කොහොම වැඩි වෙලා මෙහෙම උල්ට යන්නේ IB වැඩි වෙනවා ඊට පස්සේ ඒක තමයි කිව්වේ දැන් තේරුණාද අනිත් අය අලෝ මේක මේ පොඩි දෙයක් හොඳේ අනිත් අය තේරුණාද තේරුණ නැත්නම් අහන්නක් ගාලා පහේ කැරි ගොඩක් දාලා තිබුණේ නැහැ 3ද 4ද දාලා ඔව් සර් එතකොට කියන්නේ අතන IB එකෙන් ඇතුල් වෙලා ගමන් කරන සාමාන්‍ය වෝල්ටේජාවක් ගියාට පස්සේ ඒ වෝල්ටේජාව පෙන්නට පස්සේ එතනින් එහාට දිගටම ගමන් කරනවද එහෙම මොකද ඔය චක්‍රයෙන් පැහැදිලි වෙන්නේ ඔව් මේ IB එකෙන් මේ කියන්නේ B එකේ ඉඳලා E එකට වෝල්ටේජ් එකක් යනවා කියලා කියන්නේ ඔව් මේ දෙක අතර වෝල්ටේජ් එකක් තියෙනවා හරි ඒ වෝල්ටේජ් එක නිසා ධාරාවකුත් ගමන් කරනවනේ අයි මෙතන ප්‍රදානය කරලා තියෙන්නේ මෙතන මේ දෙක අතර වෝල්ටේජ් එක තියෙනවා ඊට මේකේ කරන්නේ මෙන්න මේ අවස්ථාව නියතව තියාගන්න කියලා කියන්නේ. කියන්නේ මේක මුකුත් නැතුව එහෙමම තියාගන්න. මේකේ වෝල්ටේජ් එක 12ක් නම් ඒ 12 නම් එහෙමම තියාගන්න. වෙනස් කරන්න එපා කියලා කියන්නේ. මේකයි සාපේක්ෂ විදිහට ගත්තට පස්සේ අපි වෝල්ටේජ් එකක් කරනවා නම් එතනින් ධාරාවක් කරනවා කියලා දන්නවනේ. හරි? එතකොට මේ ප්‍රස්ථාරය එක පැත්තට ගන්නවා IB අනිත් පැත්තට ගන්නවා BE. හරි? එතකොට මේ බිඳුව අවස්ථාවේ ඉඳන් පටන් ගැනීම බිඳුව අවස්ථාවේනේ. ඊට පස්සේ ධාරාවත් බිඳුවයි වෝල්ටේජ් එකත් බිඳුවයිනේ. අපි ටික ටික වෝල්ටේජ් එක වැඩි කරනවා. හරි? ඒ වැඩි කරනකොට ඊට පස්සේ වැඩි කළා ධාරාව සාමාන්‍ය අගයට එන්නේ. වෝල්ටේජ් එක වැඩි කරනවා. හරි? වෝල්ටේජ් එක වැඩි කරාට පස්සේ කියන්නේ මේ IB අගය වැඩි කරාට පස්සේ එකපාරටම අර බැරියල් එකක් තියෙනවනේ. ওই සංදි දෙක අතර නේ මං කියුවේ ආයත ප්‍රදේශයේ ලං වෙනවා පොල් වෙනවා කියලා. ওই බැරියල් එක පහ වුණාට පස්සේ හරි? පහ වුණාට පස්සේ මෙතනින් ධාරාව හුස් ගාලා යනවනේ. ඒ ධාරාව තමයි මෙහෙම යන්නේ. ඒ කියන්නේ IB ධාරාව ටක් ගාලා යනවා. බැරියල් එක වෙනකන් තමයි මෙතනින් හිමෙහෙට යන්නේ. මේක ඉතින් ඔහොම යනවා. ඊට පස්සේ වෝල්ටේජතාවය ලොකු සිලිකන් ජර්මේනියම් වල නිශ්චිත වෝල්ටේජ් ඒ කතන්දරය වගේ තමයි. ඒකෙත් සිලිකන් නම් ඒ විදිහට නේ ජර්මේනියම් නම් 0.2යි එහෙම ඒ බැරියල් එකකින් පස්සේ වෝල්ටේජ් එක නැත්තම් ධාරාව ওই විදිහට යනවා. දැන් තේරුණාද? චමදිත තේරුණාද? ඔව් අනිත් අය හරි එහෙනම් මෙහෙම ලියන්න ට්‍රාන්සිස්ටරේ චමදිත තේරුණාද? ට්‍රාන්සිස්ටරේ විමෝචක සංග්‍රාහක වෝල්ටීයතාවය විමෝචක සංග්‍රාහක වෝල්ටීයතාව වරහන් තුල VCE වරහන් වහලා නියත අගයක පවත්වා බිඳුවයි 6 තේරුණාද? බිඳුවයි 1 පෙර නම්බරට සමානයි. නියත අගයක පවත්වා ගනිමින් පාදම විමෝචක වෝල්ටීයතාව වරහන් තුල VBE කාලෙංග වීඩියෝ ඕන් කරන්නේ නැද්ද? නදුන් පහන් VBE වරහන් වහලා 90 පාදම් ධාරාව වරහන් තුල IB වරහන් වහලා හැසිරෙන ආකාරය සුපේශලාල ඉන්නවද?
හැසිරෙන ආකාරය ප්‍රධාන ලාක්ෂණිකය වේ. හැසිරෙන ආකාරය ප්‍රධාන ලාක්ෂණිකය වේ. හැසිරෙන ආකාරයේ ප්‍රධාන ලාක්ෂණිකය වේ. මේක ඇඳක ටක් ගාලා සර් අපේ නිමේෂ් ඉන්නවනේ. නිමේෂ් නෑ අදනේ. අයියෝ. මට තමයි ඊට පස්සේ කරදරේ. ඈ සර්ට මේ වීඩියෝ එක යවන්න කියන්නේ. ඇවුනේ. මම එන්න නිමේෂ් වීඩියෝ එක යවන්න. ආහා. සර්ට එහෙනම් අපි YouTube දානවනේ. ඔව් මතක් වෙනවනේ. නෑ නෑ මතක් වෙන්නේ නැතුව යකෝ. මට කවුරුත් මෙතන සෙට් එකම මූණ ටික මතකයි. මූණ ටික සහ මේ ඉන්ඩෙක්ස් නම්බර්. VBE ගාන මොකක්ද තියෙන්නේ? VBE තියෙන්නේ මිලි ඇම්පියර්. MA මිලි ඇම්පියර්. මිලි ඇම්පියර්. ඉක්මනට එද ගන්න. දැන් 21 ලා පාඩම් කරලා ඇත්තේ දැන් නේ. විභාගෙට යන විතරයිනේ තියෙන්නේ. තා මාස දෙකයිනේ තියෙන්නේ. ඒ දරංජය හුන්නේ. පාඩම් කරලානේ තියෙන්නේ මාස දෙකයිනේ තියෙන්නේ. පාඩම් කරන්න. පාඩම් කරලා නේද ඇහුව තියෙන්නේ මාස දෙකයිනේ. කේසර මේ පැත්ත බලා ගන්න. කොයිද බලන් ඉන්නේ? අර මොකද්ද ෆෝන් එක ගන්න තියෙන්නේ? අන්තිම ටික කියන්නකෝ සර්. අන්තිම ටික කිව්වේ ඔන්න බලා ගන්න ආයි මං කියන්නම්. ට්‍රාන්සිස්ටරේ විමෝචක සංග්‍රාහක වෝල්ටේජතාව වරහන් තුල VCE නියත අගයක පවත්වා ගනිමින් පාදම් විමෝචක වෝල්ටේජතාවය වරහන් තුල VBE අණුව පාදම් ධාරාව වරහන් තුල IB හැසිරෙන ආකාරය ප්‍රධාන ලාක්ෂණිකය වේ. හරි ප්‍රධාන ලාක්ෂණිකය වේ. තරඳු මොකද කරන්නේ? බලපන් වීඩියෝ ඔන් කරගෙන බයිලන ගහන්නේ. හරි බලා ගන්න. ඊළඟට මාතෘකාව ලියා ගන්න ප්‍රතිදාන ලාක්ෂණිකය. තග්ගා ලාක්ෂණික වක්‍රය ඉවර කළා. ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය. ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය. ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය. හරි ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය. හරි දැන් මම ඔයාලට තා පොයින්ට් එකක් කියන්නම්. මම කිව්ව නේද ප්‍රධාන ලාක්ෂණිකය තුල වෙනස් කරන්නේ අදාළ සෙට් එක මේක නියතව තියාගන්න කියලා. දැන් මේ ප්‍රතිදානකයේ තියෙන්නේ මේ ප්‍රතිදාන පරිපතේනේ. මෙන්න මේ දෙක තමයි අපි වෙනස් කරන්නේ. හරි අපි නියතව තියන්නේ මෙන්න මේ IB කියන එක. හරි හොඳට බලා ගන්න. මෙන්න මේකයි විනාශ කළා මෙන්න මේ IB නියතව තියාගන්නවා. හරි IB නියතව තියනවා කියලා කියන්නේ IB ට ඔහොම හිටපන් කියලා කියනවා. මූ ඉන්නෝ ඒ විදියට. හරි IB නියතාගයක තියාගෙන අපි බලන්නේ ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය තුල මෙන්න මේ VCE එකයි IC එකයි වෙනස් වෙන එක. හරි එතකොට මම ඒක මෙහෙම අඳින්නම්. කොහොම මම මේක පරීක්ෂණ දෙක තුනක් කරන විදිහට අඳින්නම්. මේ පැත්ත තමයි IC. ඒකට මිලි ඇම්පියර් වලින් IC යන්න පුළුවන්. හරි මේක IC එක. මේ තියෙන IC පැත්ත. හරි මේ පැත්තට මම ගන්නවා VCE. හරි VCE ඒකත් මිලි ඇම්පියර් වලින් යන්න පුළුවන්. හරි ඒකත් මිලි ඇම්පියර් වලින් යන්න පුළුවන්. මේ පැත්ත VCE මේ පැත්ත VC. දැන් බලන්න මෙහෙමයි වෙන්නේ. ඔව් වෝල්ටේජ් එක මිලි ඇම්පියර් වලින් යනවා. sorry අයියෝ V අන්න නියම කොල්ලෙක්. හරි අන්න එහෙම කියන්න ඕන. මම අතන කලින් දැම්මෙත් කොහමද? මිලි ඇම්පියර්ද? කලින් එකේදී බලන්න පොඩ්ඩක්. මිලි වෝල්ට් මිලි ඇම්පියර් දැම්මේ. යකෝ වෝල්ටේජ් එක ගන්න මිලි වෝල්ට් කියලා දාන්න.
අපි දැම්මයි ඉතින්. ඒක කියන්න එපා ඉතින් දැන් සමස්තයම වැරදිනවනේ එතකොට. හදාගන්න කලින් එකේදී මෙතන වෝල්ට් කියන එක මිලි වෝල්ට් හරි වෝල්ට් හරි දාගන්න. මේක ධාරාව නම් මිලි ඇම්පියර් නේ කවුලක් නැහැ. හොඳේ. කලින් එක හදාගන්න මට මිස් වෙලා තිබුණේ. අපි බැලුවේ සර් අවධානයෙන් ඉන්නවාද කියලා. නෑ මම අවධානයෙන් ඉන්නවා. ඔයාලා අවධානයෙන් නැත්තේ ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ චමිදුර විතරයි අවධානය තිබුණේ. කෙලින්ම කිව්ව මිලි වෝල්ට් කියලා. හරිනේ? හරි. දැන් මේක තුල වෙන්නේ හරි මේකෙත් සාමාන්‍යයෙන් බැරියල් එකක් තියෙනවනේ. දැන් මෙතනත් සංදියක් නේ තියෙන්නේ. CE කියලා සංදියක් තියෙනවනේ. ඒ සංදියක් තියෙනවා නම් මෙතනින් IC ධාරාවක් ගමන් කරන්න නම් ඒ සංදිය බැරියල් එකක් තියෙනවා. එතකොට ඔය බැරියල් එක පාස් කරගෙන තමයි මොකද කරන්නේ? IC ධාරාව යන්න ඕනේ. හරි? මේ ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය තුල හරි තියරි කොටසක් ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය තුල සාමාන්‍යයෙන් මම පරීක්ෂණ මට්ටම් දෙකකින් විතර ගන්නම්. මේක තුල සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම ඇවිල්ලා එකක් යන ඔය විදියට. හරි? එකක් යන ඔය විදියට. ඒ කියන්නේ අපි වෝල්ටේජ් එක බිඳුවේ ඉඳලා චුට්ටක් වැඩි වෙලා අර බැරියල් එකේ පොඩ්ඩක් වැඩි වෙලා මිලි ඇම්පියර් එකක විතර ධාරාවක් පොඩි ධාරාවක් මේ පැත්තට ගමන් කරනවා. හරි? වෝල්ටේජ්තාවය වැඩි වෙවි. හරි? මේක මම කියනවා මිලි ඇම්පියර් බිඳුවක් කියලා හිතන්නකෝ. ඒ කියන්නේ ධාරාව නෑ ශූන්‍ය මට්ටමක වගේ. හරි? ඊට පස්සේ ඒ වගේම මම චුට්ටක් මේක කෙලින් කරලා දෙන්නම්. ඒ වගේම ඒ අවස්ථාවේදීම තා චුට්ටක් මේක මෙහෙම ගිහිල්ලා මිලි ඇම්පියර් එකක විතර හරි මේ මයික්‍රෝ ඇම්පියර් එකක විතර ධාරාවක් ওই විදියට ගමන් කරනවා. හරි? ඊට පස්සේ ඒව අවස්ථාවේදීම මම තව අවස්ථාවක් ගත්තට පස්සේ ඔහොම ධාරාවක් ගමන් කරනවා. එතකොට ඒක මිලි ඇම්පියර් මයික්‍රෝ ඇම්පියර් දෙකක විතර ධාරාවක් ගමන් කරනවා. හරි? ඊළඟ අවස්ථාව ගත්තට පස්සේ ඔන්න ඔහොම මෙතන මයික්‍රෝ ඇම්පියර් 3ක විතර ධාරාවක් ගමන් කරනවා. හරි? ඕක කොහොම යන්න වෙනකන් මෙතන බැරියල් එක කැඩෙන්නේ මෙන්න මෙතන අවස්ථාවේ. හරි? මේ අවස්ථාවේ බැරියල් එක VB කියලා කැඩෙනවා. හරි? ඒ බැරියල් එක කැඩුණාට පස්සේ ධාරාව නියත අගයක තමයි තියෙන්නේ. වෝල්ටීයතාව තමයි මිලි ඇම්පියර් වලින් ටික ටික වැඩි වෙන්නේ ප්‍රතිදාන ලාක්ෂණිකයේ තුල. හරි? මේක තේරුණාද? වැඩි දෙයක් නෑ මේකේ. හොඳේ? අරකේ අනිත් පැත්ත. තේරුණාද? ටග්ගල කියන තේරුණාද? එක ධාරාවේස එක තැන් වලින් මොකක් කැඩෙන්නේ? ඇහුනේ? දැන් ඔය එක තැන් වලින් එක ධාරාව මේ මෙහෙමයි. මං කියන්නේ IB එක නියතව තියාගන්න ඕනේ. එතන නියතව තියාගෙන මං අවස්ථා කිහිපයක් ගත්තන් පස්සේ ධාරාව වෙන වෙනම තමයි ගන්න වෙන්නේ. එකම එක නෙවෙයි. දැන් එකම එක බිඳුවේ මිලි ඇම්පියර් බිඳුවේදී දැන් මෙතන මේ මිලි ඇම්පියර් ගානනේ මේ IC ධාරාවනේ මෙතනින් වෙනස් කරන්නේ අපි මේකෙන් නේ. IC ධාරාව වෙනස් කරාට පස්සේ මෙතන බිඳුවේ අවස්ථාව යන්නේ ওই විදියට. හරි? දැන් මෙතනින් ක්‍රමාංකණය වෙන්නේ කොහොම? ඒක තමයි මෙතනින් ඇඳලා තියෙන්නේ මම. මෙතනින් ක්‍රමාංකණය වෙනවයි කියලා කියන්නේ මෙතන අපි හිතමු මේ ටික බිඳුවක් කියලා. 1යි. හරි? මම මේ හරියටම මේව නෑ. 2යි 3යිනේ. හරි? මේක මයික්‍රෝ විදියට දැම්මේ. මෙතන දාගන්නකො මයික්‍රෝ. මෙතන මයික්‍රෝ කියලා දාගන්න. ඊට මේ අවස්ථාව තුල මම මෙතනින් IC ධාරාවක් දෙනවා පළවෙනි එක අවස්ථාව තුල මෙන්න VB අගේ ඔහොම ඇවිල්ලා මෙහෙම එක අවස්ථාව තුල මේ දිගටම නියතව යනවා. දැන් තේරුණාද? තේරුණාද? අනිත් අය ටග්ගල කියන වෙලා යනවා. තේරුණාද නැද්ද? අනිත් අය ටග්ගල පහක් කරි දාන්න. පහක් දාන්න ඉක්මනට. ආ චූට්ටක් කියලාගෙන යන්කෝ. සර් ඔව්. මේ දැන් ඕකේ සර් දැන් මේ IB එකයි IC එකයි දෙකනේ අපි දෙන්නේ දැන් සප්ලයි මේ දීලා බලන්නේ. IC එකට සප්ලයි එක දෙනවනේ මෙතන. ඔව් ඊට පස්සේ නෑ මම මේ IB IC හරහානේ දැන් අපි මේ බලන්නේ මේක වක්‍රේ. IB නෙවෙයි. IBB ICE අර මේ දෙක හරහා. මේ දෙක මාර්ග කරනවා. එතකොට සර් දැන් අපි බැටරියක්ද සම්බන්ධ කරන්නේ ඔය දෙකට? එහෙමද? මේ මෙතෙන්ට වෝල්ට් මීටරයක් සම්බන්ධ කරන්නේ. අපි වෝල්ටේජ්තාව වෙනමයිනේ. ඒකට වෝල්ටේජ් එකක් සම්බන්ධ නැත්නම් වෝල්ට් මීටරයක්. එතකොට වෝල්ටේජ් එක දෙන්නේ එතකොට එමීටර එකටයි කලෙක්ටර් එකටයි වෝල්ට් එක වෝල්ට් බැටරිය දෙන්නේ එහෙමද? මේ තමයි සැපයුම් විභවය. සද්දනේ. මේ තමයි සත්‍ය අඩු කරන්නද? නෑ ඔක ගන්න හොඳ.
ඕක ගන්නවද? හරි මේ තමයි සැපයුම් විභවය. හොඳේ මේ පැත්තෙන් සැපයුම් විභවය දෙනවා. හරි එමාගේ තමයි මේ පැත්තනොත් යන්නේ. ඒතර මෙහෙන් එන එක ඔහොම ගිහිල්ලා මේ ප්‍රතිරෝධය හරහා IB නියතව තියාගෙන ඉන්නවා. හරි කන ඉවරයි. IB නියතව තියාගෙන ඉන්නවා. හරි ඊට පස්සේ මෙතනින් දෙනවා IC ධාරාවක් VR හරහා දෙන්න පුළුවන් IC ධාරාවක්. ඒතර ධාරාව යනවා නම් මේ දෙක අතර කොහොමත් විභවාන්තරයක් තියෙනවානේ. ඒතර මේ ධාරාව වෙනස් කරමින් මේ IB අතර මේ ICE අතර වෝල්ටේජ් එක තමයි මේ පැත්ත තියෙන්නේ. දැන් තේරුණාද? තේරුණා. ඒතකොට පොඩ්ඩක් මේ නියතව තියාගන්නවා කියන්නේ ඒක කියන්නේ එතෙන්ට කරන්ට් එක නොදී තියාගන්නවද එහෙමද? නෑ කරන්ට් එක දෙනවා. හරි IC ධාරාවට මං කියන්නේ මෙතන මිලි ඇම්පියර් බිඳුවක් කියලා හිතන්නකෝ. ඒ මිලි ඇම්පියර් මේක මේ ප්‍රස්ථාරය යන්නේ මේක හරහාම තමයි. හරි කියන්නේ මේ ලක්ෂය හරහාම තමයි යන්නේ. අර පෙන්වන්න ඕන නිසා තමයි චුට්ටක් උඩට ඇඳලා තියෙනවා. හරි දැන් මේකේ මෙතනින් දෙනවා මිලි ඇම්පියර් දෙකක්. මේ මයික්‍රෝ ඇම්පියර් දෙකක්. හරි මෙතනින් මයික්‍රෝ ඇම්පියර් දෙකක් දෙනකොට VC අතර එහෙම වෙන්නේ මෙහෙම ගිහිල්ලා මයික්‍රෝ ඇම්පියර් දෙක හරහා මෙහෙම මෙතන තියෙන VCE යගේ වැඩි වීගෙන යනවා. මයික්‍රෝ ඇම්පියර් දෙක කියලා කියන්නේ අපි දීපු වෝල්ටේජතාවයනේ. ඒක නියතව තියෙනවා. වෝල්ටේජ් එක මොකද වෙන්නේ මේ දෙක අතර විභවාන්තරය වැඩි වෙනවා ටික ටික. හරි දැන් තේරුණාද? ඒ කියන්නේ සප්ලයි එක දීලා කාලෙ ටික වෙලාවක් යන්නේ එහෙම වැඩි වෙගෙන යනවා එහෙමද? ඔව් එහෙම තමයි. ඒ කියන්නේ සප්ලයි එක දුන්නාට පස්සේ මේ බැරියල් එක එනවනේ. ඊට පස්සේ මේක දිගටම දැන් කාලයත් එක්ක මේක කොහොම යනවා. නැත්නම් එක තැනම තියෙන්නේ නැහැ නේ කාලය. විචාල ප්‍රතිරෝධයකින් වෙනස් කිරීම මගින් වෙන එක නෙමෙයිද? විචාල ප්‍රතිරෝධයෙන් කරන්නේ මෙන්න මේ IC ධාරාව අපිට ඕන විදිහට හදාගන්නේ. අපිට ඕනේ මේ මොන ධාරාවද? ඒකනේ මේ දෙකක් දාලා තියෙන්නේ මෙතෙන්ද. IB ධාරාව මෙතනින් වෙනස් කරන්න පුළුවන්. VR2 එකෙන් මෙතනින් වෙනස් කරන්න පුළුවන් මේ IC ධාරාව. ඒක තමයි විචාල ප්‍රතිරෝධය දෙකක් දැම්මේ. හරි? දැන් තේරුණාද? අනිත් අය තේරුණාද? ඇහුණා? විභාගයට වඳින්නේ නැහැ. මේව මතක තියාගන්න ඕන අඳින්නත් එනවා. හරි අනිවාර්යෙන් එනවා අඳින්න. ඒකින්ද මතක තියාගන්න. එන ගහන අපරාධ භයානක ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා තාත් කියනවා ඉස්සරහට. ලියන්න ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය කියලා ලියන්න. VB වෙනස් වෙන්නේ නැහැ. VB මෙහි පාදම් ධාරාව ඒකට යටින් ලියන්න මේකට යටින්. මෙහි පාදම් ධාරාව මෙහි පාදම් ධාරාව වරහන් තුල IB මෙහි පාදම් ධාරාව වරහන් තුල IB වරහන් වහලා නියතව තබා IB නියතව තබා VCE මෙන්න මේ VCE ශූන්‍යයේ සිට ක්‍රමයෙන් වැඩි කළහොත් ශූන්‍යයේ සිට ක්‍රමයෙන් වැඩි කළහොත් VCE ක්‍රමයෙන් වැඩි කළහොත් VCE 0.2 වෝල්ට් පමණ වන තෙක් IC ශීඝ්‍ර ලෙස වැඩි වේ. ඉන්පසු සංග්‍රාහක ධාරාව
සංග්‍රාහක ධාරාව වැඩි වන්නේ ඉතා සුළු වශයෙන් වැඩි වන්නේ ඉතා සුළු වශයෙන් හරි සුළු වශයෙන් හරි නේද හරි ඊළඟට මාතෘකාව ලියන ඊළඟ ලාක්ෂණිකය සංක්‍රමණ හේවත් ඊළඟ ලාක්ෂණිකේ මාතෘකාව ලියන්න සංක්‍රමණ හේවත් ඊළඟ එක ලියන්න මාතෘකාව සංක්‍රමණ හේවත් අපි ටෙස්ට් එකක් කරමුද ඉලෙක්ට්‍රොනික වලින් තා සතියකින් දෙකකින් විතරනේ බලමු ටෙස්ට් එකක් මම ලෑස්ති කරා ඔව් හිතන්නවත් එපා ඇයි ඒ මම ෂෝට් නෝට් ගහන්න කිව්ව ගැහුවද ෂෝට් නෝට් ගහන්න කිව්ව ගැහුවද ගහපු කට්ටිය කවුද බලන්න ඉන්නේ මෙතන අතලොස්සයි නේ ෂෝට් නෝට් ගහන්න කිව්ව මේ ඉලෙක්ට්‍රොනික වලින් අඩිම ලකුණු ගත්තොත් කාඩ් දෙනවද අඩේ මට තාම ගිය සැරේ ටෙස්ට් එකේ කාඩ් ටික තාම දෙන්න බැහැ 3ක් දෙන්න ඕන මට අමතක වුණා මම දෙන්නම් ඒක හොඳයි මම මතක් කරන්නේ නැහැ නේ ඔව් සංග්‍රාහක ධාරාව වැඩි වන්නේ කියලා ඉන්න ගොඩක් දුන්නයි සංග්‍රාහක ධාරාව නෑ සංග්‍රාහක ධාරාව වැඩි වන්නේ ඉතා සුළු වශයෙන් සිවිල් ටික නම් තාම ගහනවා ෂෝට් නෝට් ඔව් සිවිල් ටික ගහන්න හැම එකේම හැම පාඩම් 16ෙම සිවිල් ගහන්න හරි හැම පාඩම් 16ෙම ඔයාලා දැන් මොකක් හරි අයිඩියා එකක් තියෙන්න ඕනේ එක්සෑම් එක වෙන්නේ දැන් මොකක් හරි අයිඩියා එකක් තියෙන්න ඕනේ එතකොට 2022 ලියන අය සහ 2021 ලියන අය හරි හොඳට අහගන්න 2021 සහ 22 ලියන අය හරි පාඩම් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි මේකයි 16යි හරි පාඩම් 16 නේ තියෙන්නේ හරි හොඳට අහගන්න 22 සහ 21 අය පාඩම් 16යි තියෙන්නේ මම මේක ඔෆ් කරා සහ සංග්‍රාහක ධාරාව ලියන්න මෙහෙම ට්‍රාන්සිස්ටරයක පාදම් ධාරාව වරහන් තුල IB සහ සංග්‍රාහක ධාරාව වරහන් තුල IC අතර විචලනය පෙන්눔 කරන වක්‍රය ට්‍රාන්සිස්ටරේ සංක්‍රමණ ලාක්ෂණිකය ලෙස හඳුන්වයි. මෙහිදී VCE කියන්නේ සංග්‍රාහක විමෝචක වෝල්ටේජ් VCE නියතව තබා ගනි. VCE නියතව තබා ගනි. හරි. මේ ඉන්ටර්වල් එකක් අරගන්න 10ට කවුරුත් දෙන්න 10ට ක්ලාස් එක පටන් ගන්නවා බත් කාලා මෙන්න මෙහෙම ප්‍රස්ථාරය ඇන්දට පස්සේ හරි ප්‍රස්ථාරය ওই විදිහට අඳිනවා
මේකේ එක පැත්තකට මම ගන්නවා IC කියලා. හරි? අනිත් පැත්තට ගන්නවා IB කියලා. හරි? කොහොම IB කියලා ගන්නවා. සාමාන්‍යයෙන් IB කියලා කියන්නේ මයික්‍රෝ ඇම්පියර් වගේ වලින් තමයි ගමන් කරන්නේ ධාරාව. මයික්‍රෝ ඇම්පියර්. හරි? එතකොට IC මිලි ඇම්පියර් වෙන්න පුළුවන්. මිලි ඇම්පියර්. හරි? ඕකෙදී සංක්‍රමණික ලාක්ෂණිකයේ ටිකක් වැදගත් ලාක්ෂණිකයක් අරකට වැදගත්. ප්‍රදානය සහ ප්‍රතිදානය දෙකම වැදගත්. නමුත් මෙතන ධාරිත්‍රකේ සංක්‍රමණික ලාක්ෂණිකයේ තුල අදීර තුනක් යටතේ වෙනම කතා කරනවා. ඒකේ කලාප හැදෙනවා. හරි? ඒ කලාප හැදෙනකොට ඒ කලාප තුල කලාප කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? කලාප වලින් කොහොමද අපි සූත්‍ර ගොඩනගන්නේ? හරි? මේකේ තියෙනවා කපා හැරීමේ කලාපය, ක්‍රියාකාරී කලාපය, සංක්‍රමණික කලාපය කියලා. දැන් වාහනයක් ස්ටාර්ට් කරද්දී ඒ වාහනේ ස්ටාර්ට් කරපු ගමන් අපිට ට්‍රක් ගාලා යන්න බෑනේ. ගියර් එක දාලානේ. ගියර් එක දැම්මත් ටිකක් හිමීට ගිහිලා තමයි ආයි සම්පූර්ණ තත්ත්වයටපත් වෙන්නේ. ඒතර ඒ ධාරිත්‍රකයත් ඒ වගේ. හරි? ධාරිත්‍රකයත් අපි මේ IB ධාරාව සහ IC ධාරාව ලබා දුන්නට හරි මේ ධාරිත්‍රකයේ උනත් එකපාරටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරි? IB ධාරාවක් ලබා දුන්නම් පාදන් ධාරාවට IC ධාරාවක් ලබා දුන්නම් පස්සේ සංග්‍රාහක ධාරාවට ධාරිත්‍රකයේ එකපාරටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරි? ඒකට හේතුව එකපාරට ක්‍රියාත්මක වෙන්නේ නැති හේතුව මේක තියෙනනේ සංදියක් බැරියල් එකක් තියෙනවනේ. ඔය බැරියල් එක හරි ඔය බැරියල් එක නිසා ට්‍රාන්සිස්ටරේ යම්කිසි කාලයක් ගන්නවා මෙයා ක්‍රියාකාරී තත්ත්වයටපත් වෙන්නේ. ක්‍රියාකාරී තත්ත්වයටපත් වුණාට පස්සේ සාමාන්‍ය විදියට ගමන් කරනවා. දැන් හිතන්න මෙහෙම එකක් වාහනයක් නවත්තලා තියෙනවා. හරි? වාහනේ නවත්තුවට පස්සේ වාහනේ ස්ටාර්ට් කරලා අපි වාහනේ නතර කරලා තියෙන වාහනේ ස්ටාර්ට් කරලා ගියර් එකක් දානවා. හරි? ගියර් එකක් දැම්මට පස්සේ දාලා ටික දුරක් ඉස්සරහට යනකොට ටිකක් බලය දෙන්න ඕනේ. ටිකක් තද ගැම්මක් දෙන්න ඕනේ. බලයක් දීලා වාහනේ ටිකක් යනකොට ඉස්සරහට යනකොට සාමාන්‍ය බලයක් දෙන්න ඕනේ. ලොකු බලයක් දෙන්න ඕනේ නේ. ඒ වගේ තමයි මෙන්න මේ සංක්‍රමණික ලාක්ෂණය තුලත් ලාක්ෂණිකයේ තුලත් අදීර තුනක් යටතේ කතා කරනවා. හරි? තුනක් යටතේ කතා කරනකොට මෙන්න මෙහෙම මෙතන බිඳුව ලක්ෂණම් පටන් ගත්තට පස්සේ මෙතන බිඳුව කියලා හිතන්නකෝ. මේ බිඳුවේදී IC ධාරාවත් බිඳුවයි IB ධාරාවත් බිඳුවයි. හරි? ඒ බිඳුවේදී පටන් ගත්තට පස්සේ මේක සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම ගිහිල්ලා හරි? ඔහොම ගිහිල්ලා මෙන්න මෙහෙම එක දිගට එක රේඛීයව යනවා. හරි? ඒක රේඛීයව ගිහිල්ලා ඊට පස්සේ මෙන්න මේ හරියදී ටිකක් ඔන්න ඔහොම ගමන් කරනවා. හරි? ඔන්න ඔහොම ගමන් කරනවා. මෙන්න මේ වගේ ප්‍රස්ථාර වලට කියනවා අපි සංක්‍රමණික ලාක්ෂණික ප්‍රස්ථාර කියලා. හරි? මේකේ අදීර තුනක් තියෙනවා. එක අදීරයක් තමයි මෙතනින් පටන් ගන්න. හරි? අනිත් අදීරය මෙතනින් පටන් ගන්න. දැන් බලන්න මෙන්න මේ අදීරය සහ මේ අදීරය. හරි? මම මේක මේ අදීරයට නම් කරන්න මම මෙන්න මෙහෙම මේක කොටු කරගන්න. හරි? ඊට පස්සේ මේකත් මම මේව කරගන්නවා මෙහෙම. බිඳුවයි 9 වීඩියෝ ඔන් කරන්න. ජෝඩුව ඔන් කළාද? බිඳුවයි 9 ඉක්මනට ඔන් කරන්න. 22.9 හරි බලා ගන්න 22.9 ඔන් කරන්න. තිලිනයි අනිත් කවුද ටොයින්ස්ලා දෙන්න ඔන් කරන්න අනිවාර්යෙන්ම. හරි බලා ගන්න මේකේ අවස්ථා තුනක් තියෙනවා. ට්‍රාන්සිස්ටරයක සංක්‍රමණික ලාක්ෂණිකයක් ගත්තට පස්සේ සර් මේ මයික් එක ඔෆ් කරන්නකෝ. දෙපැත්ත මාරු වෙනවද ඔයගොල්ලෝනේ? මයික් එක ඔෆ් කරන්න කවුද? රවිදු. මම ඔෆ් කරනවා. ඒකට පින් කරගත්තම හරි සර්. ඔව් පින් කරගන්නකෝ.
එතන හරි. මේ බලන්නකෝ. දැන් මේකේ තුල දැන් ඕක තමයි ලාක්ෂණික දෙකක් තියෙනවා. දැන් මේ සංක්‍රමණික ලාක්ෂණය කතා කරන්නේ. එතකොට මේ සංක්‍රමණික ලාක්ෂණිකය කියලා කියන්නේ සාමාන්‍යයෙන් IB ධාරාවයි IC ධාරාවයි හැසිරෙන ආකාරය. හරි? IB ධාරාවයි IC ධාරාවයි හැසිරෙන ආකාරයට කියනවා අපි සංක්‍රමණික ලාක්ෂණිකය කියලා. ඕක හැසිරෙන්නේ අවස්ථා තුනක් ඇතුව. මේ එක අවස්ථාවක්, මේ එක අවස්ථාවක්, මේ එක අවස්ථාවක්. හරි? මම මේ අවස්ථා තුන නම් කරන්නම් මෙහෙම. මේ අවස්ථාව මම මේ විදිහට නම් කරන්නම්. මේ ටික තමයි කපා හැරීම. කපා හැරීමේ අවස්ථාව. හරි? මෙන්න මේ ටික තමයි කපා හැරීමේ අවස්ථාව. ඒ කියන්නේ මෙන්න මේ කොටස. ඊතලේ දාගෙන කපා හැරීමේ අවස්ථාව. හරි? කපා හැරීමේ අවස්ථාව කියලා කියන්නේ වාහනයක් ගියර් එකක් දාලා ඉස්සරහට ගන්නකොට වාහනේ ඉස්සරහටත් යනවා. හැබැයි පොඩි අඩුවීමකුත් බලයේ වැඩිවීමක් තියෙනවනේ බලයක් දෙන්න ඕන. වාහනේ ඉස්සරහට යනවා. නමුත් හරියට යන්නේ නැහැ. හරි? ඊට පස්සේ මෙන්න මේ අවස්ථාවට අපි කියනවා ක්‍රියාකාරී අවස්ථාව කියලා. ක්‍රියාකාරී අවස්ථාව. හරි? ක්‍රියාකාරී අවස්ථාව මේ අවස්ථාව. හරි? ඒ කියන්නේ වාහනය ස්ටාර්ට් කරලා ගියර් එක දාලා පොඩ්ඩක් මේ වාහනේ ටිකක් දුරක් මෙහෙම යනකොට ටික දුරක් යනකොට ඒ කියන්නේ කපා හැරීමේ අවස්ථාවනේ. ටික දුරක් ගිහිල්ලා අපි අර පෝත් එකට දාගෙන ෂේප් එකේ වාහනේ අරන් යනවා නම් අන්නේ අරන් යන අවස්ථාව මොකද්ද? ක්‍රියාකාරී අවස්ථාව. ඒ කියන්නේ සාමාන්‍ය අවස්ථාව. හරි? ඊට පස්සේ එතනින් පස්සේ හරි? එතනින් පස්සේ ක්‍රියාකාරී අවස්ථාවෙන් පස්සේ මෙන්න මේ අවස්ථාවට කියන්නේ සම්ප්‍රයුක්ත කලාපය කියලා. සම්ප්‍රයුක්ත අවස්ථාව. හරි කලාපය කිව්වත් හරි අවස්ථාව කිව්වත් හරි. හරිද? කලාපය මම මෙතන කලාපයම කියලා දෙන්න. නැත්නම් ඔයාලට පැටලෙයි. නෝට් එකේ දාලා ඇත්තෙත් එහෙමයි. කලාපය මෙතන ක්‍රියාකාරී කලාපය මෙතනත් කපා හැරීමේ කලාපය. හරි? කපා හැරීමේ කලාපය. දැන් අපි මේ සංක්‍රමණික ලාක්ෂණික තුල හරි මේ IB ධාරාව IC ධාරාව තියෙනවා. ඒ අවස්ථාවේ කපා හැරීමේ කලාපයක් හැදෙනවා, ක්‍රියාකාරී කලාපයක් හැදෙනවා, සම්තෘප්ත කලාපයක් හැදෙනවා. ඒතර ඕක කලාප තුනක් තමයි තියෙන්නේ. මේ කලාප තුන වෙන වෙනම අපි ඉස්සරහට අධ්‍යයනය කරමු. දැනට ඔයාලා මේ ලාක්ෂණික වක්‍රය අඳගන්න. මේ තමයි ක්‍රියාකාරී ලාක්ෂණිකය කිව්වන් පස්සේ මේක තමයි අඳින්න ඕන. හරි? ඕක අඳගන්න ටක් ගන්න. කියනවා සර් කියනවා එවනේ ක්‍රියාකාරී කලාපය ක්‍රියාකාරී කලාපය මෙම ලාක්ෂණිකය පදනම් කරගනිමින් පදනම් ධාරාව වෙනස් කරන විට පොඩ්ඩක් මුලින්ම කියන්නේ මෙම ලාක්ෂණික ය පදනම් කරගනිමින් පදනම් ධාරාව වෙනස් කරන විට ට්‍රාන්සිස්ටරයක පැවතිය හැකි අවස්ථා
ट्रांसिस्टरයක පැවතිය හැකි අවස්ථා පහත දැක්වේ. මාතෘකාව ලියන්න එක කියලා දාලා කපා හැරීමේ අවස්ථාව cut off region එතරින් cut off region කපා හැරීමේ අවස්ථාව අදත් ගණන් හදනවා. ඇවුනේ ගණන් හදනවා නෑනේ. අද ගණන් තියෙනවා. ගණන්ම තමයි යවන්නේ. හරි බලා ගන්න. සාමාන්‍යයෙන් මම මෙතන දිනවා මෙහෙම ट्रांसिस्टरයක් ගන්නවා. හරි. ඔහම ट्रांसिस्टरයක් ගත්තා. මේක තමයි සංග්‍රාහක ධාරාව IC කියන එක. මේක IB කියන එක. මේක විමෝචක ධාරාව IE කියන එක. හරි අහගන්න. දැන් මේකේ දැන් ඕකේ තුල අපි කපා හැරීම අවස්ථාව කියලා කියන්නේ. හරි. කපා හැරීම අවස්ථාව කියලා කියන්නේ දැන් මෙතනින් හරි බලා ගන්න. දැන් මෙතනින් IB ධාරාවක් දුන්නට පස්සේ IC හරහා මං කිව්ව නේද මෙහෙම ගමන් කරනවා කියලා. මේක නිකන් අර බැරියල් එකක් වගේ ඉන්නේ. ටැප් එකක් ඇරියන් පස්සේ ටැප් එකේ වතුර ගලන ඕනේ. දැන් මෙහෙම ටැප් එක තියෙනවා කියලා හිතන්න. ඔහොම ටැප් එක තියෙනවා. හරි. ඔහොමනේ ටැප් එක තියෙන්නේ. දැන් මේක තමයි අපේ දොර තියෙන්නේ මෙහෙමනේ. ඔහොම. මේක මෙහෙම පාලනය කරනකොට මේ ටැප් එකේ මේ පැත්තේ ඉඳලා මේ පැත්තට ජලය ගමන් කරන්න ඕනේ. මේක ටැප් එක අරිනකොට මෙහෙන් ජලය ඇවිල්ලා මෙහෙන් පටන් මේ පැත්තට වැටෙනවා. ඒ වගේ තමයි මේ අවස්ථාව තුල මෙන්න මේ IB ධාරාව කියලා හිතන්න. මෙන්න මේක IB. මේක හිතන්න IC කියලා. මේක හිතන්න IE කියලා. හරි. ඕක IE කියලා හිතන්න රෙකෝඩින් දාන්න. හදාගන්න. මේක IE කියලා හිතන්නකෝ. දැන් මේ IB ධාරාව ගලා නොයන විට, ඒ කියන්නේ ටැප් එක වහලා තියෙනකොට මේ හරහා ජලය ගමන් කරනවද? ටැප් එක වහලා තියෙනකොට ජලය ගමන් කරන්නේ නැහැ. එහෙනම් IB ධාරාවක් ගලා නොයන විට IC හරහා ධාරාවක් නොයනවා නම් අන්න ඒ අවස්ථාව කියනවා අපි කපා හැරීමේ අවස්ථාව කියලා. හරි? ඒ අවස්ථාව කියලා කියනවා කපා හැරීමේ අවස්ථාව. එතකොට මේ අවස්ථාව තුල මේ IC එකයි IB එකයි රේඛීය ප්‍රස්ථාරය යන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ වගේ වක්‍රව තමයි තියෙන්නේ. හරි? කපා හැරීමේ අවස්ථාව තුල. මේ අවස්ථාව තුල ආය අහගන්න IB වලට ධාරාවක් දුන්නේ නැති අවස්ථාව. කියන්නේ පාදම් ධාරාවක් අපි මේකට සපයලා නැහැ මේකේ. හරි? සපයලා නැති නිසා මෙන්න මේ IC ධාරාවක් මේ හරහා ගමන් කරන්නේ නැත. එහෙම ගමන් කරන්නේ නැති වෙන්න හේතුව මෙන්න මෙතන ප්‍රතිරෝධය අනන්තයක් වෙනවා. හරි? ප්‍රතිරෝධය අනන්තයක් වුණාන් පස්සේ ධාරාව ගමන් කරන්නේ නැහැ මේ හරහා. එතකොට එහෙම නිසා මෙන්න මේ කපා හැරීමේ අවස්ථාව මේ වගේ රේඛීය නැහැ. හරි? ඒ කියන්නේ එක රේඛාවක් වගේ නැහැ. මෙන්න මේ වගේ පොඩ්ඩක් ඇදයක් තියෙනවා. මේකට තමයි කපා හැරීමේ අවස්ථාව කියලා කියන්නේ. තේරුණාද ඒක? තේරුණාද? ඒක අවුලක් නැහැ නේ? තේරුණාද නැද්ද? පහක් දාන්න පහ. ෂෝට් නෝට් මේ chat එකේ දාන්න ඉක්මන රෑ වෙනවා. අවුලක් නැහැ. ඔක්කොම දාන්න ඕන. දැන් නිදිමතේට කාලා නේ ටිකක් එන නිදිමත වගේ දෙන්නේ. පහක් හරි ආතාපාරක් කියනවලු එක්කෙනෙක්. මෙන්න මේ IB ධාරාවක් ගැලුවේ නැත්තම් පස්සේ. ඒ කියන්නේ මේ ටැප් එක මං කියලා උදාහරණයක් ගත්තනේ. හරි? මේ ටැප් එක වහලා තියෙනවා නම් මේ හරහා වතුර යනවද? ඒ හරහා වතුර යන්නේ නැහැ. දැන් මම කිව්වා මේ තමයි IC. මෙන්න IC එක. මේ තමයි මෙතනින් පිට වෙන්නේ IE ධාරාව. හරි? ඒ කියන්නේ වතුර ටික. ඊට පස්සේ මේක තමයි
IB කියලා කියන්නේ. IB තමයි අපි පාලනය කරන්නේ. මෙන්න IB පාලනය කරනවා. ටැප් එක වහලා තියෙනකොට සම්පූර්ණයෙන්ම මේ හරහා ධාරාවක් යනවද? මේ හරහා වතුර යනවද? ටැප් එක වහලා තියෙනකොට යන්නේ නැහැ. ඒ වගේ තමයි මෙන්න මේ කපා හැරීමේ අවස්ථාව තුළ IB ධාරාවක් ගලා නොයන අවස්ථාවේ මේ IC හරහා ධාරාවක් යන්නේ නැහැ. එහෙම යන්නේ නැති හේතුව මේ IC වල ප්‍රතිරෝධය අනන්තයක් වෙනවා. ප්‍රතිරෝධය අනන්තයක් තැන කොහොමද ධාරාවක් යන්නේ නැහැ. එතකොට එම අවස්ථාව තුළ මෙන්න මේ වගේ රේඛීයව ප්‍රස්ථාරයේ ගමන් කරන්නේ නැහැ. හරි? එහෙම ගමන් කරන්නේ නැති හේතුව එහෙනම් අපි දැනගන්න ඕන IB IC ධාරාව ඒ විදිහටම යන්න ඕනේ නේ. ඒ කියන්නේ මූල ලක්ෂ්‍යය හරහා මෙහෙම යන්න ඕනේ හරියට ගමන් කරනවා. දැන් මේක එහෙම වෙන්නේ නැති නිසා මෙන්න මේ වගේ චූටි වෙනසක් වෙන්නේ. මේක ඇහැට පොඩි වෙනසක් වෙන්නේ. නමුත් මේක කියලා දීමේ පහසුවට මම ටිකක් ලොකුවට ඇඳා. හරි? ඔතනින් පස්සේ ඊළඟට මම කියන්නම්. කපා හැරීමේ අවස්ථාව කට් ඔෆ් රීජන් කියලා ලියාගන්න මෙහෙම. පාදම් ධාරාව ලියන්න මෙහෙම. පාදම් ධාරාව ලියන්න මෙහෙම පාදම් ධාරාව මට හෙට උදේ 8 ඉඳන් 9 වෙනකම් පන්ති රැ. පාදම් ධාරාව ශූන්‍යයේදී පාදම් ධාරාව ශූන්‍යයේදී පාදම් ධාරාව ශූන්‍යයේදී සංග්‍රාහක ධාරාව වීඩියෝ ඔන් කරගන්න. පාදම් ධාරාව ශූන්‍යයේදී සංග්‍රාහක ධාරාව ගලා නොයන අතර සංග්‍රාහක ධාරාව තියරි ටිකක් තියෙන ටට්ටක් ගාලා යම් මේක ගලා නොයන අතර එම අවස්ථාවේදී සංග්‍රාහකය හා විමෝචකය ශෙහාන් කොහෙද හිටියවා? පන්ති හිටියවා. ඉන්ටර්වල් එකෙන් කලින් හිටියේ නෑනේ. ඉන්ටර්වල් එකේ කලින් හිටියද? ඔව්. වරු කියන්නේ පමන් ගා ඇහුවනේ කොයිද කියලා. මේ හිටියේ මම නෝට්ස් ලියලා තියෙන්නේ. එහෙමයි. ලියන්න මෙහෙම එම අවස්ථාවේදී සංග්‍රාහක හා විමෝචකය අතර මාර්තුකාව මොකද්ද? අඩුව මම ලිව්වේ නැති. කපා හැරීමේ අවස්ථාව කට් ඔෆ් රීජන්. දැන්ද ක්ලාස් එකට ජොයින් උනේ. මාර්තුකාව මොකක්ද? ඔන්න ආයි බලා ගන්න මුලින් ඉඳන්. පාදම් ධාරාව ශූන්‍යයේදී සංග්‍රාහක ධාරාව ගලා නොයන අතර එම අවස්ථාවේදී සංග්‍රාහක හා විමෝචකය අතර ප්‍රතිරෝධය අනන්ත වෙයි. මෙය කපා හැරීමේ අවස්ථාව ලෙස ලෙස හඳුන්වයි. මෙහි IC ඉරක් IB වක්‍රය 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 වක්‍රය මේකේ රේඛීයද රේඛීය නොවනවද ඈ කියන්න බෑ රේඛීයද රේඛීය නොවනවද රේඛීය නොවනව නම් පහක් දාන්න
පාපා ඉක්මනට වැඩි සෙට් වෙලානේ හරි 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 වැඩේලා හරි රේඛීය නොවේ මෙහි IB වක්‍රය රේඛීය නොවේ රේඛීය නොවේ රේඛීය නොවේ රේඛීය නොවේ ඒකටම ලියන්න IB ඒකටම ලියන්න IB शून्यයට අනන්ත හෝ शून्यයට අනන්ත හෝ शून्यයට අනන්ත හෝ IB शून्यයට शून्यයට ආසන්න හෝ අනන්ත කියලා ගෑන කපන්න शून्यයට ආසන්න හෝ IB शून्यයට ආසන්න හෝ हरे शून्यයට ආසන්න හෝ ශූන්‍ය වන අතර 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 ICද හරි ICද शून्यයට ආසන්න හෝ ICද शून्यයට ආසන්න හෝ IC शून्यයට ආසන්න හෝ IC शून्यයට ආසන්න හෝ शून्य වේ IC शून्यයට ආසන්න හොය शून्य වේ දැන් මට කියන්න අද මේ ඉලෙක්ට්‍රොනික ක්ලාස් එකට ආපු අය ඉන්න ඕනනේ ඒ අයට අද ඉඳන් වැඩේ අල්ලගත්තද කියන ටක් ගාලා chat එකේ දාන්න ඉක්මනට දැන් අදනේ අද ඉලෙක්ට්‍රොනික ක්ලාස් එකට ආපු අය ඉන්න ඕනේ දැන් වෙනදා ක්ලාස් මගේ අනිත් ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉලෙක්ට්‍රොනික කියලා අදම යා මට කියන්න අද ට්‍රැක් එකට වැටුණාද කියලා රොෂානි ඇතුළු පිරිස රොෂානි අදනේ ඉලෙක්ට්‍රොනික එකට ඉක්මනට කියන්න අද ට්‍රැක් එකට වැටිච්ච සෙට් එක ගැන මං අහන්නේ. අද වෙනදා දැන් දවස් 3-4කට කලින් මගේ ක්ලාස් එකට එන්නේ නැති. එතකොට ඔටෝමොබයිල් එකට එහෙම එන්නේ නැති. ඊට පස්සේ අනිත් එහෙම එන්නේ නැති. මං අහන්නේ ඉලෙක්ට්‍රොනික එකට අද ඔලුවට වැටුණා නම් ගොඩක් හොඳට තේරුණා. හරි. අනිත් අය රොෂාන්ට සෙට් උන්නේ නැද්ද මේ ටික? ඉලෙක්ට්‍රොනික කලින්? ඔව් සර් හොඳයි. ඉක්මනට අනිත් අය. මම කලින් ආව දවසක්. හරි හරි. අනිත් අය ඉලෙක්ට්‍රොනික වලට අදම ආවයි සර් ගිය සතියේ නෝට් එක දාන්න ගිය සතියේක මම දාන්නම් අදම දාන්නම් හරි දැන් බලා ගන්න හරි ටක් ගාලා දාන්න බලන්න අනිත් කට්ටිය අද ආපුවයි ඔය චමෝ කවුද මෙයාලා එහෙම හිටියනේ කවුද මට මතක නෑ සමීර්ෂා අද ගියේ නැද්ද ක්ලාස් එකට ඒ සෙට් එකම ගිහිල්ලා නෑ යකෝ මට වණීත් දන්නේ නෑ හොඳේ යන්නේ ඒකට ඈ අද තිබුණේ නෑ අප්පා එහෙම හොඳයි ඔව් හරි මේ මුල ඉඳන්ම ආවා සර් වැඩේ ෂේප් එහෙනම් එච්චරයි හරි දැන් බලා ගන්න දැන් මාතෘකාව ලියන්න ක්‍රියාකාරී කලාපය ඊළඟට මාතෘකාව ලියන්න ක්‍රියාකාරී කලාපය ක්‍රියාකාරී කලාපය ක්‍රියාකාරී කලාපය active region ක්‍රියාකාරී කලාපය active region ක්‍රියාකාරී කලාපය active region
ක්‍රියාකාරී කලාපය active region. හරි. දැන් ඔන්න බලා ගන්න. දැන් බලා ගන්න වීඩියෝ ඔන් කරන් ඉන්න. දැන් බලා ගන්න. දැන් ඔය ක්‍රියාකාරී කලාපය කියලා කියන්නේ මෙන්න මේ ටිකනේ. හරි. මෙන්න මේ කලාපේනේ ක්‍රියාකාරී කලාපය කියලා කියන්නේ. එතකොට මේ ටිකේදී අනුක්‍රමණය හරි මේ අනුක්‍රමණය කිසිදු වෙනසක් වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ අනුලෝමව සමානුපාතික වෙනවා මේ කොටස. එතකොට IB වැඩි වුණොත් හරි IC මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරි IB වැඩි වුණොත් IC වැඩි වෙනවා. IB කියලා කියන්නේ මම මේ ටැප් එක කියලා කිව්වනේ ටැප් එකේ අපි අරණ වහන කෑල්ල තියෙන. ඒක තමයි IB කියලා කියන්නේ. මේ IB මෙහෙම ටික ටික වැඩි කරන්න මේ හරහා ගමන් කරන වතුර පාර මොකද වෙන්නේ? ටික ටික වැඩි වෙනව නේද? අන්න ඒ වගේ තමයි මෙතනත්. IB ධාරාව වැඩි වෙන්න ටික ටික IC මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් මේක ඒකාකාරීව වැඩිවීමක් වෙන්නේ. හරි? මේකට කියනවා ක්‍රියාකාරී කලාපය කියලා. මේක තේරුණාද ක්‍රියාකාරී කලාපය කියන්නේ? තේරුණාද? ඉක්මනට. හරි. අවුලක් නැහැනේ. හරි. ලියන්න මෙහෙම පාදම් ධාරාවේ පාදම් ධාරාවේ අතරමැදි අගයන් වල නියත අගයක් ලෙස පවතින අතර එම කොටස වැදගත් පොයින්ට් ලියනවා. මම නෝට් එක දාගන්න ගෲප් එකේ දානවනේ බලන්න. හරි. එම කොටස ට්‍රාන්සිස්ටරයේ සක්‍රීය හෙවත් ක්‍රියාකාරී ප්‍රදේශය ලෙස හැඳින්වේ. ට්‍රාන්සිස්ටරයේ හෙවත් සක්‍රීය ක්‍රියාකාරී ප්‍රදේශය ලෙස හැඳින්වේ. හරි. ඉෂාන් මේ ටික නෑනේ විද්‍යාපීඨනේ. මේ ටික කරනවද? උගන්වන්න තියෙනවද? විද්‍යාපීඨේ මේ රීජන් සෙට් එක ඒ ටික නෑනේ. 11 ශ්‍රේණිය තියෙනවනේ. 11 ශ්‍රේණිය අවසානයේ තියෙන්නේ. 11 පොඩ්ඩක් තියෙනවනේ. ඒ කියන්නේ මේකේ මේක කලාපය ඔහොමනේ තියෙන්නේ 11 ශ්‍රේණියට. හරි. ඒක ලියා ගන්න බැරි වෙච්ච අය ලියා ගන්න ආයි. පාදම් ධාරාවේ අතරමැදි අගයන් වලදී ප්‍රස්ථාරයේ අනුක්‍රමණය නියත අගයක් ලෙස පවතින අතර එම කොටස ට්‍රාන්සිස්ටරයේ සක්‍රීය හෙවත් ක්‍රියාකාරී ප්‍රදේශය ලෙස හඳුන්වයි. එම කොටස ට්‍රාන්සිස්ටරයේ සක්‍රීය හෙවත් ක්‍රියාකාරී ප්‍රදේශය ලෙස හඳුන්වයි. සර් මේක මේ අර පරිපතයට මේ NPN ට්‍රාන්සිස්ටරයක් ගන්නම හේතුවක් තියෙනවා. ඇවුනේ? අර පරිපතයට NPN ට්‍රාන්සිස්ටරයක්ම ගන්න හේතුවක් තියෙනවා. අපේ අර දීප පරිපතයටද? එහෙම හේතුවක් කියලා ඔක PNP ගත්තත් ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. ඔය දැන් මෙතන මේ අපි කලාපනේ කතා කරද්දී කලාපනේ වක්‍ර ටික කතා කරද්දී NPN ට්‍රාන්සිස්ටරේ තමයි සාමාන්‍යයෙන් හැම පරිපතයකටම දාලා තිබුණේ. මම ඒක ලොකුවට විස්තරේ කියන්නේ ඒකම දාන්න ඕනේ කියලා. මොකද අර ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවනේ. එතකොට ඔය කලාපවල කියන්නේ රීජන් වල නෙවෙයි වක්‍රතාවයේ පොඩි වෙනසක් වෙන්න පුළුවන්. හරි? ඒතර අපි අර ගන්න ඒ කියන්නේ ඒකටම ඒ පරිපතේ දැන් අපි NPN දැම්මොත් ඒ පරිපතේටම වෙනම අඳින්න ඕන.
හරි ඒ කියන්නේ IB ධාරාව කොහෙන්ද යන්නේ IC ධාරාව එහෙම සිද්ධියක් තියෙනවනේ අන්න ඒක නිසා ඔය සිලබස් එකෙත් දාලා තියෙන්නේ NPN කතන්දරේ තමයි තියෙන්නේ ඒක නිසා තමයි ඔය හැම පරිපතයකටම මම නම් දැක්කේ NPN ට්‍රාන්සිස්ටරයක් විතරයි දාලා තියෙනවා වෙන හේතුවක් නම් නැහැ ඉතින් ඔගේ PNP දාලා උනත් හදන්න පුළුවන් ඔය අපේ කැම්පස් එකේ තිබුණා මට මතකයි එක සෙම් එකක PNP දාලා හදලා තිබුණා ඒ පුළුවන් සාමාන්‍යයෙන් හරි ඊළඟට මෙහෙමයි දැන් බලා ගන්න අන්න මෙතන IC මාරු කරාම මේක IB හරි IB කියලා කියන්නේ මයික්‍රෝ ඇම්පියරනේ හරි දැන් මේ ක්‍රියාකාරී අවස්ථාව තුල IB වැඩි වෙනවා IC වැඩි වෙනවනේ එම අවස්ථාව තුල හරි එතකොට සාමාන්‍යයෙන් මම කියන්නම් මෙහෙම IB අනුලෝමව සමානුපාතිකයි IC වලට හරි IB අනුලෝමව සමානුපාතිකයි IC වලට හරි ඊට පස්සේ මම මේකට සාමාන්‍යයෙන් හරි IC අනුලෝමව සමානුපාතිකයි IB අනුලෝමව සමානුපාතිකයි IB වලට දැන් මේක මම දෙපැත්ත මාරු කරලා ලිව්වත් IC අනුලෝමව සමානුපාතිකයි IB වලට හරි මම මේක මෙතෙන්ට ගන්නම් එතකොට මම මේ අනුලෝමව සමානුපාතිකයි කියන එක අයින් කරන්න හරි මෙතන සමාන ලකුණක් දාන්න මම IC සමානයි මෙතෙන්ට K කියන නියතයක් දාලා IB කියලා ගන්නවා හරි K කියලා නියතයක් දාලා IB කියලා ගන්නවා එතකොට මෙතන K කියලා නියතයක් දැම්මා IB කියලා ගන්නවා ඊට පස්සේ K වලට සමාන කරනවා B කියන එක. ඒ කියන්නේ මේකට කියන්නේ ධාරාලාභය. හරි? B කියලා කියන්නේම ධාරාලාභය. ධාරාලාභය මම වෙනම දෙන්නම්. හරි? K කියන්නේ ධාරාලාභය. ඒක නිසා එම නිසා මම IC සමානයි ධාරාලාභය IB. හරි? IC සමානයි ධාරාලාභය IB. එතකොට ධාරාලාභය සමාන කරන්න පුළුවන් B සමාන කරන්න පුළුවන් IC බෙදීම IB ට. යට පේන්නේ නැහනේ. කියන්නේ. සර් අපිට ධාරාලාභය දෙනවද? ධාරාලාභය දෙනවා. මම මෙහෙන් අදින්නම්. මේක මකන්නම්කො ඉස්සෙල්ලා. ඔව් මෙන්න මම ආයෙ කියලා දෙන්නම්. මම තේරෙන්නේ නැති කට්ටිය අහගන්න. අහගන්න. දැන් මෙන්න මෙහෙම ට්‍රාන්සිස්ටරයක් තියෙනවා. හරි මේක C මේක E මේ හරහා IC IE ධාරාවක් යනවා මේ හරහා IC ධාරාවක් යනවා මෙතන IB ධාරාවක් අපි දෙනවා හරි ඉතින් මේක තුල මම කියනවා හරි මම කිව්වා අර කපා හැරීම අපි කතා කරන්නේ මේ සංක්‍රමණික ලාක්ෂණිකනේ ක්‍රියාකාරීනේ ඇක්ටිව් රීජන් එකනේ ඔව් ක්‍රියාකාරී අවස්ථාව තුල මේ ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාත්මක වෙන අවස්ථාව තුලනේ ඔය ඇක්ටිව් රීජන් එක තුල මම කිව්වා IC ධාරාවයි IB ධාරාවයි ගාන්ට යනවා කියලා. ඒ කියන්නේ මෙන්න මෙහෙමනේ මම කිව්වේ. IC ධාරාව අනුලෝමව සමානුපාතික වෙනවා කියලා කිව්වා IB වලට. ඒ කියන්නේ IC වැඩි වෙනකොට IBත් වැඩි වෙනවනේ. අර ප්‍රස්ථාරي මතකයිනේ මෙහෙම තියෙන එක. හරි මේ පැත්ත IB මේ පැත්ත IC කියලා මෙන්න මෙහෙමනේ අපි ගත්තේ මෙන්න මේ අවස්ථාවෙනේ. නේ ක්‍රියාකාරී අවස්ථාව තුල එතකොට මම මේ අනුලෝම සමානුපාතිකයි කියන එක අයින් කරන්න IC සමානයි මෙතන K කියලා නියතයක් දාලා IB කියලා දානවා හරි K අනෝ මම මෙතන දානවා K අනෝ ධාරාලාභය බීටා හරි බීටා නේ ඔක B ලැම්ඩා හරි ඔන්නෝම මගුලක් තමයි ඉන්නේ බීටා හරි මොකක් හරි හිතා ගන්නකො හරි B ඊට පස්සේ IC සමානයි BIB හරි එතකොට අපිට මෙතන බීටා නැත්තම් මේ ධාරාලාභය සමානයි හරි ධාරාලාභය සමාන කරන්න පුළුවන් ධාරාලාභය සමානයි IC බෙදීම IB හරි ධාරාලාභය සමානයි හරිනේ IB බෙදීම IC IB බෙදීම IC එහෙම වෙන්නේ IC බෙදීම IC නේ IB ඈ
I B බෙදීම IC නේ. එහෙම එන්නේ කොහොමද? B එක පැත්තට ගත්තා. IC බෙදීම IB. නෑනේ මේ හරි. ඒ කියන්නේ මෙතන IC බෙදීම IB. IC බෙදීම IB සර්. හරිනේ? හරි. IC බෙදීම IB. ඒක බක් ගණන් ගන්න එපා. ඒක පොඩ්ඩ හදාගන්න. මෙන්න මේක තමයි අපිට ඕන සූත්‍රය එකක්. හරි? ධාරාලාභය සමානයි සංග්‍රාහක ධාරා බෙදීම පාදම් ධාරාව. හරි? මේ B සමානයි IC බෙදීම IB. හරිනේ? මේක තේරුණානේ? මේක අවුලක් නැහැ. හරි. මෙහෙම කරන්න. මේක ඕනේ නැහැ. මෙහෙම කරන්න. ඔතරින් තරු ලකුණක් දාලා ලියා ගන්න මෙහෙම. ඔතරින් තරු ලකුණක් දාලා ලියා ගන්න මෙහෙම. IC තරු ලකුණක් දාලා ලියන්න මෙහෙම. IC ඉරක් IB IC ඉරක් IB IC ඉරක් IB වක්‍රය රේඛීය වේ. වක්‍රය රේඛීය වේ. IC ඉරක් IB වක්‍රය රේඛීය වේ. IC ඉරක් IB වක්‍රය රේඛීය වේ. රේඛීය වේ. එම නිසා IC ඉරක් IB වක්‍රය රේඛීය වේ. හරි? එම නිසා මෙන්න මෙතන ඉඳන් පල්ලෙහාට හදාගෙන යන්න. මෙතන ඉඳන් පල්ලෙහාට හදාගන්න. IC අනුලෝම සමානුපාතිකයි IB වලට ඊට පස්සේ සමානුපාතික ලකුණු ගන්න K නියතයක් ගත්තා. K නියතය අපි සමාන කරා ධාරාලාභයට. ඊට පස්සේ IC සමානයි ධාරාලාභය ගුණ කිරීම IB. හරි? ඊට පස්සේ අපිට ධාරාලාභය ඕන නිසා ධාරාලාභය අපිට දෙනවා. මේ ට්‍රාන්සිස්ටරේ මෙතනින් ඇතුල් වෙන ධාරාලාභය අපිට දෙනවා. IC බෙදීම IB ගන්න පුළුවන්. හරි? සාමාන්‍යයෙන් ඕක මේකේ සාමාන්‍ය දැන් ওই ධාරාලාභයත් එක්ක ගත්තට පස්සේ අපි ඉස්සරහට ගණන් හදනවා. මේක පොඩි ධාරාලාභයක් පාදම් ධාරාවක් දීලා ලොකු ධාරාවක් මේ හරහා යවන්න පුළුවන්. මේක අතර ස්විචයක් විදිහට ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. එහෙම බලලා හරි. තව පොඩ්ඩයි තියෙන්නේ ඉක්මනට අද ට්‍රාන්සිස්ටර් නැඹුරු කිරීම දක්වා කරන්න ඕන. ඒ කියන්නේ නැඹුරු කිරීම මාතෘකාව ලියලා ඉවර කරන්න ඕන. 11 මාර්ට් ඉවර කරන්න ඕනේ. හරිද මේක හරිද? වීඩියෝ ඔන් කරගන්නේ කියන්නේ ඒකයි. හරිනේ? හරි. මේ ලියන්න මෙහෙම යටින් මෙමගින් ඊතා කුඩා මෙමගින් ඊතා කුඩා පාදම් ධාරාවක් මගින් සර් විද්‍යාපීඨේ කවුද? මොකද? නෑ විද්‍යාපීඨ කවුද කියන්නේ මේ විද්‍යාපීඨ යන්න උගන්වන එහෙම කෙනෙක් නෙවෙයි මේ මගේ යාළුවෙක් අපේ එක්ක එකට පොඩි කාලේ ඉඳන් නේ ඉෂාන් පොඩි කාලේ ඉඳන්ම මේ මෙච්චර කාලේ ඉඳන්මනේ කී වසරේද අපි සෙට් උනේ එක වසරේ ඉඳන් වගේනේ එක වසරේ ඉඳන් වගේනේ හිටියේ ඒ ඉෂාන් chat එකේ දාන්නක් ගාලා හරි එක වසරේ ඉඳන් ඕ ලෙවල් හිටියා ඔව් එකේ ඉඳන් එක වසරේ ඉඳන් හිටියේ අපි දෙන්න තමයි ඉස්සර මේ අපි එක තැන් වල යනවා මතකද ඉරංගලයි ගෙදර ගිහිල්ලා නානවනේ ඇලවල් වල නාලා එහෙම එකට ලස්සනට හිටියේ ඒ යාළුකම තාමත් තියෙනවා හරි ඊට 2015 අපි එක්සෑම් කරා එතකොටත් ඔය සමහර තැන් මම කියලා දුන්න මතකනේ ඒ 2015 හරි ඊට පස්සේ පාඩම කරන්න වෙලාවක් නැහැ ඔව් හරි ඊට පස්සේ මේ කොහොම හරි එයා විද්‍යාපීඨ ගියා දැනට විද්‍යාපීඨේ ඉන්නේ මම කැම්පස් ගියා එතකොට දැන් විද්‍යාපීඨේ එයා ටීචින් එක කරන්නේ විද්‍යාපීඨේ නේද
එයාගේ සබ්ජෙක්ට් එක මේ නිර්මාණකරණය හා තාක්ෂණ වේදිය. ඊට පස්සේ ඒකේ තියෙනවා ඉලෙක්ට්‍රොනික. ඒක නිසා ඉලෙක්ට්‍රොනික ටික කවර් කරගන්න මයි ක්ලාස් එකට එනවා. ඒ අයියට වීඩියෝ ඔන් කරන්න කියන්න සර් මොන මෙන්න වීඩියෝ ඔන් කරන්න නිෂා. චමුදිට වීඩියෝ ඔන් කරලා බලන්න ඕනලු. හරි ලියන්න. ඇත්තටම සතුටුයි අපිත් එකට එහෙම හිටිය කෙනෙක් නේ. කොහොම එකට සෙට් වෙන එක ඇත්තටම සතුටුයි. මට නිකන් හදවතේ නිකන් ලොකු 아무තු සතුටක් තියෙනවා. ලියන්න මෙමගින් ඊතා කුඩා පාදම් ධාරාවක් මගින් ඊතා කුඩා පාදම් ධාරාවක් මගින් විශාල වූ සංග්‍රාහකයක් ඇති කිරීමට ධාරාවක් මගින් විශාල වූ සංග්‍රාහකයක් ඇති කිරීමට පොඩ්ඩක් එතන මුලින් කියනවා මෙමගින් ඊතා කුඩා පාදම් ධාරාවක් මගින් විශාල වූ සංග්‍රාහක ධාරාවක් ඇති කිරීමට හා පාලනය කිරීමට ක්‍රියාකාරී ප්‍රදේශයේ පවතින ට්‍රාන්සිස්ටර් වලට හැකියාවක් ඇත. ක්‍රියාකාරී ප්‍රදේශයේ පවතින ට්‍රාන්සිස්ටර් වලට හැකියාවක් ඇත. හරි. ගානක් දෙන්නම් පොඩි ගානක්. චූටි ගානක් දෙන්නම්. මේ වගේ ගණන් එනවා 2015 ඇවිල්ලා තිබුණා 17 ඇවිල්ලා තිබුණා මට මතක විදියට. ට්‍රාන්සිස්ටරයක් දෙනවා. මේ ගාන ටක් ගාලා හදන්න. මේක V out එක. හරි. ඊට පස්සේ මෙතනින් මම දෙනවා මෙහෙම එකක්. මේක V in එක විදියට. මේක B අග්‍රය, මේක C අග්‍රය, මේක E අග්‍රය. මේක ඇඳ ගන්න දැනට E අග්‍රය. ඉක්මනට ඇඳ ගන්න ඕක. දැන් තනියෙන් මේක බලන්න නැතුව අඳින්නත් පුළුවන් වෙන්න ඕන. එතකොට මේ හරහා ධාරාවක් යනවා IE කියලා. හරි. මේ හරහා ධාරාවක් තියෙනවා IC කියලා. මෙතනින් IB යනවා. එතකොට ධාරාලාභය මම කියනවා 100ක් කියලා. හරි. ධාරාලාභය 100ක් කියලා කියනවා. හරි. මේක පරිපතය යඳ ගන්න ඉක්මනට. මේ වගේ ඉස්සර ගණන් හැදුවද ඔයාලා? කලින් මීට කලින් මේ වගේ ගණන්. නිකන් දැක්කන් පස්සේ බය වෙලා වගේ එහෙම සීන් එකක් තිබුණා නේද? දැන් බයයිද මේවට? බයයිද නෑනේ? ලියන්න මෙහෙම ඉහත පරිපතයේ ඕක ඇඳගෙන ලියන්න මෙහෙම ඉහත පරිපතයේ පිටින්න පොඩ්ඩක් පිටින්න අයියෝ කලබල වෙන්න බයින්න ඉක්මනට දනන්දිය මේ ගණන් පුළුවන්ද මට ඈ ඊනෝනේ ආද කියලා හදන්න තියෙන්නේ හදමු මම බෑ කිය ඒකනේ ලියන්න මෙහෙම අදින් ඉක්මනට ඉහත පරිපතයේ පාදම් ධාරාව මිලි ඇම්පියර් 20ක් sorry මයික්‍රෝ ඇම්පියර් 20ක් පාදම් ධාරාව මයික්‍රෝ ඇම්පියර් 20ක් ගලා යන විට මයික්‍රෝ ඇම්පියර් 20ක් ගලා යන විට එහි ධාරාලාභය 100ක් වේ. එහි ධාරාලාභය 100ක් වේ.
100ක් වේ. මෙහි සංග්‍රාහක සංග්‍රාහකය මගින් ඇති කරන ලබන ප්‍රතිදාන ධාරාව සොයන්න. ධාරාලාභය ඒකක නැද්ද? නැහැ. ප්‍රතිදානලාභය ශූන්‍ය වෙනවනේ. මේ කැපෙනවනේ. හරි. ප්‍රතිදාන ධාරාව සොයන්න. එතකොට අපිට IC තමයි හොයන්න කියලා තියෙන්නේ. ඈ? මයික්‍රෝඇම්පියර් 2000. ඇවුනේ? මයික්‍රෝඇම්පියර් 2000 නේ. උත්තරේ හදලා දාන්න ටක් ගාලා ඉක්මනට ටික. මං කිව්වනේ. 2000 කියන මොනවද? කොස්ත දෙල්ද පොල්ද? මයික්‍රෝඇම්පියර් කිව්වේ. මයික්‍රෝඇම්පියර්. මං හදන්න ධාරාව. හරි. ධාරාලාභය සමානයි IC බෙදීම IB. හරි. අපිට IC නේ ඕන. එහෙනම් B වැඩි කිරීම IB සමානයි IC කියලා කියනවා. IB කියලා කියන්නේ 100 වැඩි කිරීම IB කියලා කියන්නේ මිලි ඇම්පියර් 20යි මයික්‍රෝ ඇම්පියර් 20යි සමානයි IC කියලා කියනවා. එතකොට 2000යි මයික්‍රෝ ඇම්පියර්. හරි. මයික්‍රෝ ඇම්පියර්. එතකොට මම මේක මයික්‍රෝ ඇම්පියර් 2000ක් විදිහට තිබුවත් කමක් නැහැ. මිලි ඇම්පියර් කරන්න කොහොමද මයික්‍රෝ ඇම්පියර්? ඈ? මිලි ඇම්පියර්ද මයික්‍රෝ ඇම්පියර්ද? 10න් බෙදනවා. 10න් බෙදනවා. එතකොට ඒකක මාරු වුණාද? ඒකක මාරු වුණාද? නෑනේ. නෑ. කොහොමද ලියාගත්තේ? මිලි ඇම්පියර් 2000ක් කිව්වේ. 2යි මිලි ඇම්පියර් සමානයි IC. 0.6 මොකෝ උනේ? 0.6 මොකෝ උනේ? 2000යි මිලි ඇම්පියර් කියන්නේ. මයික්‍රෝ ඇම්පියර් 2000. ඒක තමයි මයික්‍රෝ ඇම්පියර් 2000යි. හරි මේක හදා ගන්නටක් ගාලා. මයික්‍රෝ ටයිප් කරන්න බැරි නිසා ආයෙම දාලා. හරි මේ ඊළඟට ලියන්න තුන්වෙනි එක ලියන්න සම්තෘප්ත ප්‍රදේශය. සම්තෘප්ත ප්‍රදේශය. saturation region එක. සම්තෘප්ත ප්‍රදේශය. saturation region. සර් පන්ති ඉවර වෙන්නේ කීයටද? චුට්ටයි තියෙන්නේ. පොඩි වෙලාවයි තියෙන්නේ. හොඳ. තව චූටි ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට හරි. මේකත් ඒක මේ ලොකු දෙයක් නෑ. ටක් ගාලා ලියාගමුකෝ. ලියාගෙන ගම මම කියලා දෙන්නම්. මෙම අවස්ථාවේ saturation region නැත්නම් සම්තෘප්ත ප්‍රදේශය කියනවා. ලියන්න මෙහෙම. මෙම අවස්ථාවේ ලියන්න මෙහෙම. මෙම අවස්ථාවේ කම්මැලිද නිදිමත වෙලා දැන් එහෙම ඒ වීඩියෝ ඕෆ් වෙනවා ටික. ඇයි නිදිමත වගේද? නිදිමත වගේද නෑනේ. නිදිමත කට්ටිය දාන්න පහ. නිදිමත කට්ටිය නිකන් නිදිමත වගේ ගතියක් තියෙනවා. එහෙම එකක් තියනවද? නිදිමත ගතියක් තියෙන්නේ කාටද? දෙන්නයි ඉන්නේ. උන් දෙන්න නිදාගන්නේ. නිදිමත දෙන්න නිදාගන්න මං කියන්නේ. හොඳම වැඩේ ඒක තමයි. අන්න මේ ওই ගෙදර කට්ටියට ඇහෙනව නම් එයාලට ඇඳ හරි ගස්සර දෙන්න නිදාගන්න ඉක්මන. දෙන්නයි ඉන්නේ නිදිමත කට්ටිය. ලියන්න මෙහෙම මෙම අවස්ථාවේ පාදම් විමෝචක සංධිය
මෙම අවස්ථාවේ පාදම් විමෝචක සංදිය. පාදම් විමෝචක සංදිය. මෙම අවස්ථාවේ පාදම් විමෝචක සංදිය. මොන සංදියද? හතර හන්දියද නෑනේ. මේක IC මෙතනින් IE මේ විමෝචකයනේ. එතන මේ පැත්ත තමයි B කියලා කියන්නේ. පාදම් විමෝචක සංදිය කියන්නේ මෙන්න මේ දෙක අතර. මේ දෙක අතර තියෙන බැරියර් එක පෙර නැඹුරු කරන්න ඕන. හරි? ලියන්න මෙහෙම. පාදම් විමෝචක සංදිය පෙර නැඹුරු අවස්ථාවේ පවතී. පෙර නැඹුරු අවස්ථාවේ පවතී. පෙර නැඹුරු අවස්ථාවේ පවතී. මෙහිදී IC නියත වෙයි. මෙහිදී IC නියත වෙයි. මෙහිදී IC නියත වෙයි. මෙහිදී IC නියත වෙයි. IC නියත වෙයි. IC නියත වෙයි. මෙහිදී IC නියත වෙයි. එය සම්තෘප්ත සංග්‍රාහක ධාරාව. සම්තෘප්ත සංග්‍රාහක ධාරාව. එය සම්තෘප්ත සංග්‍රාහක ධාරාව IC වරහන් තුල සෙට්. සම්තෘප්ත සංග්‍රාහක ධාරාව IC වරහන් තුල සෙට්. දැන් නිදාගෙන උදේ නැගිටිනකොට හීනයක් පෙරෙනකොට කොහොමද කැම්පස් එකේ ඉන්නා වගේනේ. එහෙම පෙනේද? නිකන් උදේ පාන්දර නැගිටිනකොට නේ කැම්පස් එකේ හොස්ටල් එකේ ඉන්නකොට වගේනේ. එහෙම නිකන් එහෙම ඒ වගේ හීනක් දකින්න. හරි? එතකොට තමයි හොඳ. කැම්පස් එකේ හොස්ටල් එකේ ඉන්නේ. ඇවුනේ? කැම්පස් එකට ගියපු වලට රැක් වෙන සීන් එකක් නේ. අන්න එහෙම නිකන් හීනෙන් පේනවනම් සිහිනෙන් ඔබ මට පෙන්නවනම් අවදි නොවි ඉන්නම්. අපිට පේන්නේ සර් අලිපස්සෙන් දුවන්ගෙන ඒවා. ඔව් අලිපස්සෙන් දුවන්ගෙන ඒවයිනේ. අර සමහරලාට අර වගුරු බීමක මෙහෙම එරීගෙන යනවා මෙහෙමනේ. එහෙම ඊට පස්සේ ටික එරීගෙන යනවා. කෑ ගහනවා ඒක ඇහෙන්නෙත් නැහැ නේ. එහෙම හීන දෙකක් තියෙනවද? නිකන් අර මැරෙන්න ඔන්න මෙන්න කියලා පේනවා අපිට. ඊට පස්සේ අපි කොච්චර කෑ ගැහුවත් ඒ සද්දේ ඒ පිටට ඇහෙන්නෙත් නැහැ. එහෙම හීන පේන්න තියෙනවද? තියෙනවද වෙලා? සර් කොහොමද දැනගත්තේ? අන්න ඒකනේ. ඉතින් ඔක පෙනිච්ච අයව ඉන්නවා විතර. ඒව ඩයල් ඉන්නවා වගේ හීන පේන. ඔව් දැන් ඉස්සර කිව්වේ කෝපි බර්ලින් එකට. ඒ කියන්නේ ඉතින් සර් උත් දැකපු හින්දානේ කියන්නේ. නෑ මම එහෙම දැකපු හින්දා මාත් කියන්නේ. එහෙම දැකලා තියෙනවනේ. කොච්චරද කෑ ගැහුවත් ඇහෙන්නේ නැහැ. නේ එහෙම දැකලා තියෙනවා. මම නම් දැකලා තියෙනවා. කොච්චර කෑ ගැහුවත් ඇහෙන්නේ නැහැ. හැබැයි මේ මැරෙන්න ඕන්න මෙන්න කියලා පේනවා. දැන් මම ඕක දැක්කේ වගුරු බිමක් වගේ නිකන් එහෙම එරි යනවා පල්ලෙහාට. හරි? පල්ලෙහාට එරි යනවා මං කෑ ගහන ගැහෙන්න. ගොඩට එන්නත් බෑ. කොහමද ඒ වගේ අපි අහන්නේ කියන්නේ සුරංගන කතා කියන්නේ. ඒ වගේ හීනයක් දැක්කොත් කොහමද නේ? උදේ නැගිටිනකොට කොහමද ඒ වගේ හීනයක් දැක්කොත්? ඉතිපිසෝ ගාතා 203 කියන්නේ ඒ වගේනේ. ඒ වගේ වෙයිනේ. හැමදාම වෙන්නේ සර් අලියෝ පස්සෙන් දුවන්ගෙන ඒවා තමයි. ඇයි අලිප පස්සෙන් දුවන්ගෙන? ඇත්තු පස්සෙන් එන්නේ නැද්ද? නෑ. ඇත්තු පස්සෙන් එන්නේ නැද්ද බයි? ඔය පැත්තේ අලි නෑ. අපේ පැත්තේ අලි නෑනේ. අපේ පැත්තේ අලි නෑ. හරි ඒ වෙලාවට දල වෙන්නේ නෑ සර්. ඕක මෙතන මේක ඇඳ ගන්න අතරින් යටින්. ෆිල්ම් එකක් බලන්න ඇතුලේ ඒ වගේ. මේක ඇඳගන්න. කිසි කෙනෙක් නැහැ කියලා බෙඩ් ෂීට් එක පුරවගත්තන් පස්සේ භූත වෙන්නෙත් නැහැ. ආ බෙඩ් ෂීට් පුරවන්නේ භූත වෙනවටද? අන්න මොගේ අදහස ගන්න වයර වෙන්නේ ඈ? අපි එහෙම මේක ඇඳගන්න ටක් ගාලා. සර්ට එහෙම හින වෙන්නේ නැහැ නේ. මොනවද? භූත වෙන සීන් නේ. මට පෙන්න තියෙනවා මොකක්ද ලස්සන වැස්සක් වැහැලා හරි ඒක ඒ වැස්සේ පේනවා මෙහෙම අර චොකලට් බෝල හැරෙනවා
ඊට පස්සේ ඒ චොකලට් බෝල ටිකට දේ දුන්නක් වැටෙනවා. ඒ චොකලට් බෝල ටික දේ දුන්නෙන් පාට වෙලා පුංචි අපිව හොයාගෙන යනවා වගේ මට එහෙම හීන පෙන්නලා තියෙනවා. ටෙබල් සෙට් එක නේ ඔය ටෙබල් සෙට් එක සර් ඔය ඔය ගෙදරින් කන්න දීලා නැතුව නිදාගත්තේ නා කොහොමද? ඒ වගේ හීනක් පෙන්නලා තියෙනවා. ඒක ඊට පස්සේ චොකලට් ගංගාවක් දිගේ ගිහිල්ලා නේ පුංචි අපිව සොයාගෙන එනවා. මේක අඳගන්න ඉක්මනට. සර්ගේ ළමා කාලේ මගේ ඇරිලා දැන් ඔයද මතක් වෙන්නේ. සර් වෙඩි ඒක තමයි ළමයි කිව්වොත් පූර්වයේ ළමයි සංවර්ධනය හරි IC set එක සමානයි VCE බෙදීම RC මේකත් ඇඳ ගන්න ටික කොටු කරගන්න RC VCE බෙදීම RC මේ VC වලට B දාලා මාරු කරගන්න එපා මේ හරියටම ඇඳ ගන්න හරි නැත්තම් මාරුනොත් අවුල සර්ගේ නැන්දගේ දූ පෙනිනු නැද්ද කියලා යකෝ වගුලක් කියලා ඉන්න බැරි කරන්න හදන්නේ නේ. මගුලක් තමයි ඉතින්. වගුලක් තමයිනේ. set කියන්නේ saturation voltage මේ current කියන එක. ඒකේ කෙටි කරලා තමයි set කියලා දාන්නේ. ඒ කියන්නේ සම්තෘප්ත ප්‍රදේශයේ ගමන් කරන ධාරාව කියලා. හරි මේක ඉවරයිනේ. හරි ලියන්න ගානක්. පළවෙනි එක ලියන්න මෙහෙම. සංග්‍රාහක ප්‍රතිරෝධය. ඒ කියන්නේ සංග්‍රාහක ප්‍රතිරෝධය කියලා කියන්නේ මේ සංග්‍රාහකයට ගමන් කරන නිසා සංග්‍රාහක ප්‍රතිරෝධය කියලා කියනවා. සංග්‍රාහක ප්‍රතිරෝධය ඕම් 100ක් සංග්‍රාහක ප්‍රතිරෝධය ඕම් 100යි සංග්‍රාහක ප්‍රතිරෝධය ඕම් 100ක් වරහන් තුල RC වන අතර ඊට සම්බන්ධ සංග්‍රාහක ධාරාව ඊට සම්බන්ධ සංග්‍රාහකේ ධාරාව වරහන් තුල සම්තෘප්ත කියලා කියන්නේ සම්තෘප්ත වරහන් තුල සම්තෘප්ත කියලා වරහන් තුල සම්තෘප්ත කියලා ලියලා කමාවක් දාලා IC set කියලා දාන්න ඊට පස්සේ වරහන් වහන්න මිලි ඇම්පියර් 10ක් වන අතර මිලි ඇම්පියර් 10ක් වන අතර සංග්‍රාහක 10ක් මේ සංග්‍රාහක විමෝචක වෝල්ටීයතාව ලියන්න කමන්නේ මිලි ඇම්පියර් 10ක් වන අතර සංග්‍රාහක විමෝචක වෝල්ටීයතාවය සොයන්න සංග්‍රාහක විමෝචක වෝල්ටීයතාවය සොයන්න. ඒ කියන්නේ මෙන්න මේ දෙක අතර තියෙන වෝල්ටේජ් එක තමයි හොයන්න කියලා කියන්නේ. VCE අතර වෝල්ටේජ් එක හොයන්න කියලා කියන්නේ. මේක දීලා තියෙනවා ඕම් 100ක් කියලා. හරි. ඊට පස්සේ මේ සැචුරේෂන් මෙන්න මේ IC කියන එක දීලා තියෙනවා මිලි ඇම්පියර් 10ක් කියලා. නේ? මිලි ඇම්පියර් වෝල්ට් කරගන්න ඇවුනේ. sorry මිලි ඇම්පියර් අයිනේ හරි. වරද්දන්න එපා මට සාමාන්‍ය වරදින්නේ හරි. ඊට පස්සේ අපෙන් අහලා තියෙනවා VCE කියලා. නැත්තම් මෙන්න මේ අතර වෝල්ටේජ් එක. එතකොට IC set සමානයි ගුණ කිරීම RC සමානයි VCE කියලා කියනවා.
saturation එක 10යි මිලි ඇම්පියර් ගුණ කිරීම R100 කියලා කියන්නේ RC කියලා කියන්නේ ඕම් 100 සමානයි VCE. එතකොට 100යි 10යි වෝට් සමානයි VCE. 10යිද 100යිද? මෙතන හෝ චූටි බිඳුවක් කපන්න වෙනවා. 1000ක් වෙන්න බෑනේ. මෙතන මේ මිලි ඇම්පියර් එකක් දාගන්න. මිලි ඇම්පියර් 10ක් කිව්වොත් අවුල්. මිලි ඇම්පියර් එකක් දාගන්න. එතකොට වෝට් 100යි. වෝල්ට් 100යි මිලි ඇම්පියර් 1යි. හරිද? මේ ටික මිලි ඇම්පියර් 1 කියලා හදාගන්න මෙතන. එතකොට වෝල්ට් කීයද? 100යි. වෝල්ට් 100යි. හරි? VCE වෝල්ට් 100යි. මෙතන VC එතකොට මේ මිලිවෝට් නෙවෙයි දෙන්නේ මේ වෝට් එනවා නම් මේ ඇම්පියර් නෙවෙයි දෙන්නවා. වෝට් නෙවෙයි. සෝ අන්න හරි. මිලිවෝට්. තව එක්කෙනෙක් හරි. වෝට් නෙවෙයි. VCE ඕක 10න් බෙදන්න. මොකද්ද? වෝල්ට් නෑ වෝල්ට් ඕනේ මිලිවෝල්ට් වලින්ම තියාගන්න. මිලිවෝල්ට් වලින්ම තියාගන්න. වෝල්ට් වලින් වෝල්ට් වලින් බෙදුවා. ඉතින් සර් ඒක වෙන්නේ කියන්නේ නැහැ නේ. එහා පැත්තේ තියෙන වෝල්ට් වලින් මේකත් වෝල්ට් කරන්න බෑ. මොකද? VCE කියන්නේ වෝල්ට් නේ. VCE කියන්නේ වෝල්ට්. වෝල්ට්. ඔතන මිලි වෝල්ට් තියෙන්නේ. එතකොට මිලි වෝල්ට් කරන්න ඕනේ. නෑ වෝල්ටේජ් එක මිලි වෝල්ට් වෙන්නත් පුළුවන් වෝල්ට් වෙන්නත් පුළුවන් වෝල්ට් නේ ඒක. දෙකෙන් ඕන එකක් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ ඇම්පියර් එක ධාරාව මිලි ඇම්පියර් වෙන්නත් පුළුවන් ඇම්පියර් වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හරිනේ? ලියන්න ඒකට යටින් ලියන්න. ලියන්න මෙහෙම ඉහත පරිදි ට්‍රාන්සිස්ටරයක් සක්‍රීය තත්ත්වයකට පත් කිරීම සක්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා ඉහත පරිදි ට්‍රාන්සිස්ටරයක් සක්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා ලබා දිය යුතු වෝල්ටීයතාවයන් සහ සක්‍රීය තත්ත්වය තුලදී ගලා යා යුතු ධාරාවන් සඳහා පහත සාධක බලපායි. තා චුට්ටයි තියෙන්නේ. හොඳේ. මෙතනින් ඉවරයි. හරියටම 11 මාට කර ගන්න නැහැ. පහත සාධක බලපායි. එය ट्रांसिस्टरे पारामितिकයන් වේ. එය ट्रांसिस्टरे पारामितिकයන් වේ. එය ट्रांसिस्टरे पारामितिकයන් වේ.
අද 57යි ඉන්නේ 80ක් විදියට. ඕ ඉතින් එහෙම ටික ටික අඩු වෙනවනේ මොන්ට කිසි උමනාවක් නැහැ. හරි. එක ලියන්න මෙහෙම තරු ලකුණු දාලා මෙහෙම ලියන්න. තරු ලකුණු දාලා මෙහෙම ලියන්න. ප්‍රධාන සම්පාදනය කොහොම හරි 10ක් විතර සිග්නල් නැති වෙන්නේ නැති. ඒතර 57යි 67යි ක්ලාස් උත් තියෙන්නේ නැති. ඔහොම වෙනකොට ඉතින් අඩු වෙනවනේ. ප්‍රධාන සම්පාදනය ඊළඟ තරු ලකුණ ප්‍රතිදාන සම්පාදනය ඊළඟ තරු ලකුණ උපරිම සැපයුම් වෝල්ටීයතාව ඊළඟ එක උපරිම සංග්‍රාහක ධාරාව ඊළඟ එක උපරිම සංග්‍රාහක ධාරාව ඊළඟ එක සරල ධාරාලාභය කලින් එක ආයසරයක් කියන්න ඕන. මම මුලින් ඉඳන් ආයි කියන්නම්. ප්‍රධාන සම්පාදනය උපරිම සැපයුම් වෝල්ටීයතාව උපරිම සංග්‍රාහක ධාරාව සරල ධාරාලාභය අවසාන එක වෝල්ටීයතා ලාභය වෝල්ටේජ් රීජන් කියලා කියනවා. වෝල්ටීයතා ලාභය